2014 අද මේ කියවෙන වැඩසටහනද නපුරුයිද? ඔය නපුරද? මේ මොකද්ද? ඉරි කැලේ ටිකක් නේ. එකයි මෙහෙමයි. කිසිම නපුරක් නැහැ. ජීවිතය කියන්නේ තනාග පිනිබිදක් වගේ. ජීවිතය කියන්නේ මොකද්ද? තනාග පිනිබිදක් වගේ. තනාග පිනි හිට දුටුසනින් විනාශ වෙලා යනවා. ජීවිතය කියන්නේ කඩා හැලෙන දියැලක් වගේ. මොන වගේද? කඩා හැලෙන දියැලක්. ඉතා වේගෙන් කඩා හැලෙනවා. ජීවිතය කියන්නේ පිළිදෙ මරන්න ගෙනියන ගවයෙක්ගේ පාදයක් වගේ. සෑම පියවරකින්ම ලං වෙන්නේ කොහාටද? මරණයට. සෑම පියවරකින්ම මරණයට ලං වෙනවා. අනන්ත ආකාශයට ගිහිල්ලවත් මහා සාගරයේ මැදටවත් කඳේ තියෙන ගල් ගුහාවකටවත් මේ ලෝකේ කොහේවත් ගිහිල්ලා පිනොදන මරණයෙන් ගැලවෙන්න බෑ. මරණයෙන් ගැලවෙන්න. අපි පින්නතුනි ගෙවි යන සෑම දවසකින්ම ගෙවි යන සෑම මාසයකින්ම ගෙවි යන සෑම තප්පරයකින් මොකද්ද කියවෙන්නේ? මරණයට ලං වෙනවා කියලා. මොනවා කියනවද? මරණය කියවෙන්නේ නැහැ. මරණය කියනවා මැරිලානේ. මොකද්ද කියවෙන්නේ? මරණයට ලං වෙනවා කියලා. මොනවා කියලාද පින්නතුනි? මරණයට ලං වෙනවා කියලා. ඔබ මෙතෙන්ට පියවරක් තබල එනකොට නැවත මේ පියවර කිසිම දිනක තබන්න වෙන්නේ නැහැ. ඒ සෑම පියවරක් අවසානයේම අවසන් වෙන්නේ මොකද්ද? ආවුෂ. තබන වෙලාවට ආවුෂ අවසන් වෙනවා. කොහාටද ලං වෙන්නේ? මරණයට. ඒක අපි පින්නතුනේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පිළිගත යුතු සත්‍යයක්. සමහර අය මරණය ගැන කියනකොට කැමති නැති වෙන්න පුළුවන්. නමුත් ඒකාන්ත ඇත්ත මොකද්ද? මරණයට ලං වෙනවා කියන එක. මේ වෙලාවේ මේ මොහොතේ පවා ලං වීමක් සිද්ධ වෙනවා. පින්නතුනේ මෙතන ඉන්න පුංචි ළමයි කියන්න බෑ. අපි ඔක්කොම ගත්තොත් අවුරුදු 50ක් යනකොට අවුරුදු 50ක් යන මෙතන ඉන්න බොහෝ දෙනා මේ ලෝකේ අවසන් ගමන් ගිහිල්ලා. මම ඇතුළු ඔබ සෑම දෙනාම අවුරුදු 50ක් යනකොට උපරිම ගිහිල්ලා. අවුරුදු 50ක් ජීවත් වෙයිද කියන්න පුළුවන් කමක් නැහැ. 50ක් යනකොට අපේ ෆියුනරල් ඩේ එක සිද්ධ වෙලා අවසන්. ඒ නිසා අපිට මේ වහලා කඩාවැටෙනවා මෙතනම ඉවරයි. හන්දේ නායකයොත් එතනම ඉවරයි. පොළොව භූකම්පනයට ලක් වෙලා මොන හරි වහලා කඩාවැටුනොත් එතනම ඇක්සිඩන්ට් එකක් වුණත් ඉවරයි. කන්න දැන් අද මේ එනකොට ප්‍රවෘත්ති වලට ආවා මොනරාගල බෝතල්ලා බොන්න කියලා විස වෙලා 3 දෙනා මැරිලායි කියනවා. ඒතකොට පිළිදෙ ඒ වගේ මොකක් හරි කෑමක් බීමක් විස වුණොත් ඉවරයි. ඒ ආකාරයට පිළිදෙ පය පැටලලා ඔළුව වැදුනොත් ඉවරයි. දැන් පිළියන්දල පන්සලක ස්වාමීන් වහන්සේ නමක් අපවත් වුණා බාත් รู මේ ලිස්සල වැටලා ඔළුව වැදිලා. ඒ තාම අවුරුද්දක් වුණේ නැහැ. ඒ ආකාරයට පිළිදෙ අපිට මැරෙන්න පුළුවන් සෑම ලක්ෂණයක්ම අපේ පරිසරය වටා එකට ඉඳන් බෙල්ල කපලා ගියොත් ඒකත් කියන්න ඕනේ. එකට ඉඳන් බෙල්ල කපලා ගියොත් ඒත් අවසන්. එයා අපේ මරණයට සුදුසුකම් තියෙන හැම ලක්ෂණයක්ම අපි අවට තියෙනවා. ඔය ඔක්කොගෙම පිනතුනි නයිට් රයිඩර් කාර් එක පද්දලා ගියොත් අවුරුදු 50ක් යනකොට කොහොමත් ඉවරයි. ඔය ඔක්කොගෙම බේරි ගියොත් අන්තිමට 50 යනකොට අපි එක්කෙනෙක්වත් 60 පැන්නොත් 50ක් ඉන්නත් ටාගට් කරන්න එපා. 110ක් ඉන්න බෑනේ. ඒ නිසා පිනතුනි කොහොම ගියත් අවුරුදු 50ක් යනකොට අපි හැමදෙනාගේම මේ ලෝකයෙන් සමු අරගෙන පස් වෙලා ඉවරයි. ඒ නිසා අපිට එවැනි ගමනකට යනකොට මිනිස්සු වශයෙන් සිතුම් පැතුම් බලාපොරොත්තු තියෙනවා. මිනිස්සු වශයෙන් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉලක්ක ඒව ඉෂ්ට වෙන්නත් පුළුවන්. නොවෙන්නත් හැබැයි මරණය නැමැති ඉලක්කය සම්පූර්ණ කරන්න වෙනවා. අපේ බලාපොරොත්තු සිතුම් පැතුම් ඉෂ්ට වෙන්න පෙර හෝ ඉෂ්ට වුණාට පසු වෙන්න පුළුවන්. හැබැයි මරණය නැමැති ඉලක්කය කෙදිනකෝ සම්පූර්ණ කරන්න වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා සම්පatti සම්පත්තා යථා සත්තා මතයිද තතහම් මරිස්සාමි මරණම් මම එස්සති. මහා සම්පත් ලැබුව අයත් මරණයෙන් ජීවිතය කෙලවර කරා. අල්ප සම්පත් ලැබුව අයත් මරණයෙන් ජීවිතය කෙලවර මේ හැම දිනාටම එහෙමනම් මං ගැන කවර කතාවද? එතකොට මේ මරණය ගැන නිතර මතක් කර දීමෙන් අපිට ඇති වෙන වාසිය මොකද්ද? එහා මේ ගත වෙන ජීවිතේ අපේ ඒ ඉලක්ක වලට යන වාසයේම අපේ මේ හිතේ මරණ ආසන්න වෙලාවේ ගෙනියන්න දෙයක් තියෙන්න ඕන. මොනවද තියෙන්න ඕන? ඒ ගෙනියන ගොඩේ තියෙන අකුසල විතරයි නම් නරක විතරයි නම් ඒක සුවදායි මරණයක් නොවේ. ඒ මරණාසන්න අවස්ථා කීපයකට මම සහභාගී වෙලා තියෙනවා. සහභාගී වෙලා කියන්නේ මලගෙවල් වලට නෙවෙයි 50 දින වෙලාවට. 3-4කට සහභාගී වෙලා තියෙනවා. ඒ අවස්ථාව අති සෝචනීය අවස්ථාවක්. පමණක් අය කකුල් වල පල්ලෙහා ඉඳලා පල නැති වෙලා එනවා. පමණක් අයගේ සෙම හිර වෙලා කටේ මෙහෙම ගුලියක් වගේ එනවා.
පවණක් අය මල මුත්‍ර පිට වෙනවා. ඒ ආකාරයේ අති භයානක අවස්ථාවක් තමයි මරණාසන්න වෙලාව. විදර්ශනා භාවනාවක් වගේ කරගෙන දියුණු තත්ත්වයට ගියොත් මරණාසන්න අත්දැකීම ජීවත් වෙනකොටම ලැබෙනවා. මේ ඇඟ ඉතා විශාල බරකට වගේම මා විශාල සෙම තදවීමකටපත් වෙනවා. ඒතර මෙන්න මේ අවස්ථාවේ පුරුදු පුහුණු නොකළ හිතකට ඒ අවස්ථාවට මුණ දෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඉන්දි කට්ටෙන් අයිනකොටත් කුලල් කා ගන්න යනවා වගේ නම් අර වගේ වේදනාවක් කොහොම ඉවස ගන්න. එහෙනම් පින්නද අන්න ඒ අවස්ථාවට මානස පුරුදු පුහුණු කර තියවා ගැනීම තමන් සදා තමන් කරන කැපවීමක්. මොකද මේ මරණයෙන් පස්සේ අපේ භවය කොහේ ගිහිල්ලා කොතන රැඳෙයිද කියලා කවුරුත් දන්නේ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අවවාදයේ උපදේශයට අනුව නම් පින්නතුනි නියපිටට ගත්තු පස් වගේ ප්‍රමාණයක් පමණයි නැවත සුගතියට යන්නේ. මහ පොළොව වගේ ප්‍රමාණයක් වාටද යන්නේ දුගතියට. වාටද යන්නේ පින්නතුනි හේතුව කාරණේ මෙහිමයි මරණාසන්න වෙලාව අති භයානක අවස්ථාවක් නිසා. අත විශාල ඉඳනාවක් නිසා. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන අපේ මේ ගත වෙන ජීවිතේ වෙන වෙන දේවල් වලට අපේ කාලය කැප කරන වාසේව මරණයෙන් පස්සේ ඔබේ යාළුවා නෑදෑය අම්මා තාත්තා ගුරුවරු කවුරුවත් ඔබේ පිටට එන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවවත් එන්නේ නැහැ. මේ පින්නතුන් වෙනුවෙන් මම එන්නේ නැහැ. මම වෙනුවෙන් මේ කිසිම පින්වත් කෙනෙක් එන්නේ. ඒ අවස්ථාව පින්නතුනි එතනින් පස්සේ අපිට මේ කිසිම සම්බන්ධයක් නැහැ. අන්නේ අවස්ථාවට බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු මොකද කරන්නේ? ඒ අවස්ථාවට සුදුසු වෙන ආකාරයටත් මේ කරන වැඩ රාජකාරිය ඇස්සේ තමන්ගේ මනස පුරුදු පුහුණු. දැන් මේ පින්නොත් සති 9ක් තිස්සේ මේ බොහොම පින්නතුන්ගේ මූණ මම දැක්කා. ඉතින් මේ ආපු පැය දෙකේ පැය එකමාරේ කාලය තුල පින්නතුනි ඔබට වැඩිපුර අයිති වෙන්නේ මොනවද? කුසල සිත්. මොන සිද්ද? කුසල සිත් වලින් ඇති කරන චේතනාවෙන් කර්මය මොකද්ද? කුසල කර්ම. මොන කර්මද? කුසල කර්ම. කුසල කර්ම වල විපාකයේ සැපද දුකද? සැප. එහෙනම් පින්නතුනි ඔබට සුබ අනාගතයක් මට ඡන්ද දෙන්න. ඒ නිසා මොකද වෙන්නේ? ඒ කුසල කර්මයක් වෙන සෑම චේතනාවම කුසල විපාකයක් රැස් කරනවා. එහෙනම් අනාගතේ මොකද්ද? සැපයි. මේ පැය දෙකේ පින්නොත් ටෙලි නාට්‍යයක් බැලුවොත්, ඊට චිත්‍රපටියක් බැලුවොත් වැඩිපුර ඇති වෙන්නේ මොකද? රාග, ද්වේෂ, මෝහ චේතනා. එතකොට ඒ ආකාරයේ චේතනා වලින් රැස් කරන කර්මය මොකද්ද? අකුසල. දැන් මේ වෙලාවේ 8 එක බැලුවත් මොන කර්මද? අකුසල කර්ම තමයි. අර පැත්තට බයිනවා, මේ පැත්තට බයි. අකුසල කර්ම. ඒක විපාකයේ සැපද දුකද? එහෙනම් ඔබට අසුබ අනාගතයක්. ඒකේ මම ඔබ මේ පැය දෙකට පුළුවන් තරම් ඉක්මනට පුළුවන් ප්‍රමාණයකට ගැලවෙනවනේ සිත් චේතනාවලින්. එයා අපේ අනාගතේ සුබ කරන්නවත් අපේ අනාගතයට දුක ගේන්නවත් කාටවත් බෑ. කාටද පුළුවන්? අපිටම. එහෙනම් අපේ චින්තනය වෙනස් වෙන්න ඕන. ඔබ සඳහා වැඩ කරගන්න. එමුණොත් ඔබට සුබ අනාගතයක් වෙනවා. ඔබ සඳහා පින්නතුන අසුබ වැඩ කරගත්තොත් ඔබට අනිවාර්යෙන් අසුබ අනාගතයක් උදා වෙනවා. සජිත් මේ පොත මේ තැන් පහට දුන්නා නම් හරි. හරිද? දැන් ඔන්න චේතනාව කොහෙටද ගියේ? ඔකට තමයි චේතනාවේ ක්‍රියාත්මක වීම කියලා කියන්නේ. පිළිදෙන අපි මේ ඉගෙන ගන්න ධර්මයට කියනවා විශ්ව සත්‍යතාවය ඉගෙන ගන්නවා කියලා. මොනවද ඉගෙන ගන්නවා කියලාද? විශ්ව සත්‍යතාවය ඉගෙන ගන්නවා. විශ්ව සත්‍යතාවය ඉගෙන ගන්නවා කියන්නේ. නැත්තම් කියනවා ඒකාන්ත ඇත්ත ඉගෙන ගන්නවා. ලස්සන වචනේ පරමාර්ථ ධර්ම. මොන ධර්මද? පරම ඇත්ත. ඊට එහා ඇත්තක් නෑ. පරමාර්ථ ධර්ම. පින්නතුනෝ ලබා දෙන පොතේ ඇඩ්‍රස් එකේ පාන නමයි ටෙලිෆෝන් නම්බරේ තියුණා ඇති. මොකද පින්කම ගැන සෑම තොරතුරාම මැසේජ් එකකින් ලැබෙවි. ඒ නිසා නමයි ටෙලිෆෝන් නම්බරයක් තියුණා ඇති. දා ඒක අවුරුත් පිටිපස්සට මීටර. හරි මෑණියන් වහන්සේට එක තියෙනවා. අරේ තියෙනවා. ගත්තා. ඒ අතර මේ පොඩ්ඩක් බලන්න, චුට්ටක් බලන්න. පරමාර්ථ. පින්නතුනේ මේ අපි ඉගෙන ගත්තා පළවෙනි සතියේම විශ්ව සත්‍යතා 8ක් එකතෙන් වෙච්ච තැන. ඒකට කිව්වා මොකද්ද? සුද්ධාෂ්ටකය. මොකද්ද කිව්වේ පින්නතුනේ? සුද්ධාෂ්ටකය. අද අලුතෙන් ආපු කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් අත උස්සනවද ඔයාලා? අදත් ඉන්නවා අලුතෙන්. දැන් අම්මලාට මෙහෙමයි වෙන්නේ. අම්මලා ඉතින් මම ටියුෂන් කාලේ වල සජිත්ලා තමයි මම කට් කරපු පන්ති වලට එක්කයි යන්නේ. ඒතකොට ඒ වගේ තමයි. තේරුණා වගේ ඉන්න. මොන වගේද ඉන්නවනේ? තේරුණා වගේ ඉන්න. තේරෙන ටිකකුත් එනවා. මොන ටිකක්ද දෙන්නේ? තේරෙන ටිකකුත් තේරෙනවා. නොතේරෙන ටිකකුත් තියෙනවා. අන්න එක මෙහි DVD සර ඉල්ලගෙන ගිහිල්ලා නැවත ලබන සතිය එනකොට DVD 3ක් බලලා ආවනම් හොඳටම තේරෙනවා. සාද තේරෙන ටිකකුත් ඒ නොතේරෙන ටිකකුත් ඒ ගැන ඒ තරම් හිතන්න එපා. බැරි නම් ඉතින් මම කියන එකක් හරි අහගෙන යන්න.
ප්‍රමාද. සුද්දාෂ්ටකේ. ඒ අට මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජෝ. අස මෙතෙන්ට මේ මහත්මියක් වෙන මේ මහත්මිය නාවලාවේ 19 වෙනි සතියේදී. මට මතකද 19 නැත්නම් 21. එයා 21 දිත් ඇවිල්ලා DVD බලලා හෙට ඇවිල්ලා ඉගෙන ගන්නවා. නා කෙනෙක්ට උමනා කැපවීම තිබුණා. ඒකේ තරම් දෙයක්. නාවලට පාද කෙනෙක් ආව පින්නතුනේ. එයා ආවේ මට 20 වෙනි සතිය 20 හරි 22 වෙනි සතිය හරි. එයා ඒ DVD 22ම සති දෙකකදී බැලුවා. ඉතින් කෙනෙක්ට උමනාව තියෙනවා නම් කරන්න. කරගත කලන්න නොහැක්කක් නෑ. කැමැත්ත තියෙනවා. ඊළඟ පිනතුනේ ප්‍රසාද රූප තියෙනවා. ඉගන්නුව 6ක්. මොකද චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවා ප්‍රසාද, කාය ප්‍රසාද, වස්තු ප්‍රසාද. චක්කු ප්‍රසාද කියන එකේ තේරුම ඇහි තියෙන උපේ නැත්තම් කණ්ණාඩිය. මෙන්න මේකත් එක්ක එකතු වෙනවා ජීවිත රූපය. ඊළාසේ ආත් එක්ක සුද්දාෂ්ටක මතනයක තියෙන්නේ. ඒ නිසා ඒකට කෝ චක්කු දසක කලාප. සෝත දසක කලාපේ. ගාන දසක, ජීවා දසක, කාය දසක, වස්තු දසක කලාපේ. චක්කු දසක කලාපේ වදිනවා මොකද්ද පින්නතුනි? වර්ණේ. අන්න ඒක දැනගන්න හිතට මොකද්ද කිව්වේ? චක්කු විඤ්ඤාණය. සද්ද දැනගන්න හිත සෝත විඤ්ඤාණය. සුවඳ දැනගන්න හිත ගාන විඤ්ඤාණය. රස දැනගන්න හිත ජීවා විඤ්ඤාණය. පහස දැනගන්න හිත කාය විඤ්ඤාණය. අරමුණු දැනගන්න හිත මනෝ විඤ්ඤාණය. මොනම අරමුණු දවසේ ආවද කියලා දන්නේ නැහැ. කියන්නත් එපා. කිව්වට පින්නතුනි විසුමක් එන්නේ. ඒ වගේ තමයි. ඊළාදේ තමයි හිත ගන්න අරමුණක්. හිත ගන්න මොකද්ද? අරමුණ. හිතට රූපයක් කැඩයක් තියෙනවද? හිරු නෙවෙයි හිත. හිතට රූපයක් කැඩයක් නැහැ. දුරං ගමං ඒකචරං අසරීරං ගුහාසය. අසරීරං ශරීරයක් මේ වගේ අඳින්න බෑ. කියා දෙන්න තමයි අඳින්නේ. ඊළඟට හිතට පාලියෙන් කියන නම් මොනවද? විඥාණය, ඊළඟට චිත්තය, ඊළඟට මන. බලන්න මනෝ පුබ්බං ගමා ධම්මා. එතෙන්දි මොකද්ද හිතට භාවිතා කරන්නේ? මන කියන වචනේ. ඊළඟට තියෙනවා විජානාතිකෝ භික්කවේ තස්මා විඥානන්ති උච්චති. එතෙන්දි මොකද්ද හිතට භාවිතා කරන්නේ? විඥානි. චිත්ත චෛතසික රූප නිබ්බාන. එතෙන්දි හිතට භාවිතා කරන්නේ මොකද්ද? චිත්ත. චිත්ත කියන වචනේ. හිත ගන්න මොකද්ද පින්නතුනි? අරමුණක්. හිත මේ වෙලාවේ ගන්න අරමුණ මොකද්ද? සද්ද අරමුණ. මොන අරමුණක්ද? සද්ද අරමුණ. ඒක කෙනෙක්ට කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත්. මේ මොන සද්දයක්ද කියලා උන දේශ දිතන්නේ අකුසල්ද අකුසල්ද? අකුසල. ඊළාට පින්නතුනේ හිත ගන්න අරමුණ විඳින්නේ කවුද? වේදනාව. මොන වේදනාවද මන් දන්නේ. හිත ගන්න අරමුණ හඳුනගන්නේ මොකද්ද? සංඥාව. හිත ගන්න අරමුණට ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? චේතනාව. හිත ගන්න අරමුණ පින්නතුනේ අරමුණු ගත්තත් කාගේ බලපෑමට යටත් වෙලාද අරමුණ ගන්නෙ? පස්ස. අරමුණේ ගැටෙන ප්‍රස්වභාවය. එතකොට ඒ පස්සේ බලපානවා ගැටෙන විඳින පස්සේ බලපානවා සංඥාවට. පස්සේ බලපානවා චේතනාවට. පස්සවච්චා වේදනා, පස්සවච්චා සංඥා, පස්සවච්චා චේතනා. චේතනාව කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. චේතනාව කියන්නේ මොකද්ද? ක්‍රියාව. ක්‍රියාව සමහක් කාහරාද ක්‍රියා කරන්නේ? කය හරහා, වචනය හරහා, සිත හරහා ඇති වෙන ශක්තියට මොකද්ද කියන්නේ? කර්මය. මොකද්ද කියන්නේ වෙනතනේ? කර්ම. හිත ගන්න අරමුණ නානා අරමුණ වලට නොගෙස් එක අරමුණක පිහිටවන ස්වභාවය මොකද්ද? ඒකාග්‍රතාවය. චිත්තක්ෂණ එකේදී. ඒකාග්‍ර මොකක්ද ඒකට කියන්නේ මෙතනනේ? මේක තමයි ගිය සතිය කිව්වේ. ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? ඒකක් අරමුණ එකඟ කරන ස්වභාවය. මොනක ස්වභාවයද? අරමුණ එකඟ කරන ස්වභාවය. එකම අරමුණක් අපි කියමු මේ ගත්ත අරමුණ අපි කියමු සුවපත් වේවා අරමුණ. මොන අරමුණද? සුවපත් වේවා අරමුණ. මෙන්න මේ අරමුණම නම් මේ යන සිත් පරම්පරාවේ විනාඩි ගණනාවක් යන්නේ ඒකාග්‍රතාවය මොකද වෙන්නේ? බලගතු වෙනවා. එන්න මොකද වෙන්නේ? එන්න කන්න දුන්නා මොකද වෙන්නේ? එයා බලගතු වෙනවා. එන්න ධනෙ වැඩුණාම එයා මොකද බලගතු? එලා එකම අරමුණක් නිසා ඒකාග්‍රතාවය අධික බලය ඒකාග්‍රතාවයට සමාන නම මොකද්ද? සමාධිය. මොකද්ද කියන්නේද? සමාධිය. ගම්පහ පන්තිය පවත්න්නේ සමාධියේ. ගම්පහ සමාධිය. දැන් මේ ඒකාග්‍රතාවයට මොකද්ද කියන්නේ? සමාන වචනය සමාධි. එතකොට පින්නතුණි මේ ආකාරයට ඒකාග්‍රතාවය බලවත් වෙලා කරන්න පුළුවන් බලගත්ු දේවල් මම ගිය සතියේ අවසාන වෙලාවේ කිව්වා. ඔන්න පිළිවෙල තවත් අවස්ථාවක්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක්
වනගත ගල් වෙනක වාසය කරා. කොහෙද වාසය කරේ? වනගත. ඒ අසලින් පින්නතුනේ දියැලක් කඩා වැටෙනවා. මොකද ඒ ගල් වෙන ආසන්නේ දියැලක් කඩා වැටෙන අවස්ථාව. මෙන්න පින්නතුනේ මේ දියැලක් කඩලා මේ කුටිය ගාවින් යන පුංචි ඇලපාරේ ගල් වල වැදි වැදි මේ වතුර පල්ලෙහාට යනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ රෑ ඒ කුටියේ වැඩ ඉන්නකොට මොකද ඇහෙන්නේ? වතුර ඇවිල්ලා ගල් වල වදිනවා. ගල. මොකද සද්දය? ගල සද්දය. දැන් එකම රැට ඒ වනාන්තරයේ තියෙන විශාලම සද්ද ජලපාරවල වල සද්දේ, රැහැයියන්ගේ සද්දේ, ඒ වගේ සද්දේ තමයි. දැන් මේ ස්වාමීන් වහන්සේගේ මානසිකාරය හිත ගියේ කොන සද්දෙට? ගල සද්දෙට. ඒක හිත ගන්න අරමුණ මොන අරමුණද? ගල අරමුණ. මොන අරමුණද? ගල අරමුණ. ඒක පිළිද මෙන්න මේ අරමුණේ නිරන්තරම වෙන අරමුණ වලට නොදී ඒ අරමුණේ හිත පවත්වනකොට එන්නෙන්නම හිත බලවත් වුණා. එන්නෙන්නම මොකද වුනේ? බලවත් වුණා. යාගාට රාත්‍රී වෝ වෙනකොට යන සද්ද ඒකාග්‍රතාව එකම අරමුණක් නිසා එන්නෙන්නම හිත බලවත් වුණා. අන්නේ හිතෙන් විදර්ශනා කළා ධාන සමාධි වලදී එතනින්ම රහත්ත්වයටපත් වුණා. ඒ රහතන් වහන්සේ දේශනා කියනවා මේ රහත් වුණාට පස්සේ තේර ගාතාවේදී මෙහෙම. මම මේ සුන්දර වනාන්තරයේ වැඩ හිටියේ. ඒ වනාන්තරයේ දහවල් කාලේ මොනරු ඉන්නවා. සමහර කාලවලට වැහි බින්දු ඒ වනාන්තරයට කඩා හැලෙනවා. මගේ ගල් වෙන නිසා මාව තෙමෙන්නේ නැහැ. ඒ වනාන්තරයේ ළඟ තියෙන දියැලෙන් ගලාගෙන යන වතුර පාරෙන් වැටෙන වතුර පාරේ ගලගල ශබ්දයයි මට ඇහුනේ. මොන ශබ්දයේද? අන්නේ ගලගල ශබ්දයමයි මගේ භාවනා කමටහන උනේ. අන්නේ කමටහනම තුලින් හිත සමාධිමත් කළායි මම විදර්ශනා කළ උතුම් අරහත්ත්වයට පිහිටියේ. ඒතර අපිට පේනවා පිනෝදී යම් අරමුණක් කුසල අරමුණක් බවට පත් වුණාට පස්සේ ඒ අරමුණ දීර්ඝ කාලයක් හිතින් අරමුණු කරලා එක වෙනස් වෙන්න දෙන්නේ නැත්නම් වෙනත් අරමුණු වලට එකඟ කරන්න දෙන්නේ නැත්නම් හිත මොකද්ද? ඊටා බලගතු තත්යකට යනවා. දැන් අපි නම් එහෙමනේ උදේ නැගිට වෙලාව ඉඳලා රාත්‍රී නිින්දට යන නානා අරමුණු එකඟ කරනවා. මොන අරමුණද? නානා අරමුණු. හිතා ගන්න බැරි අරමුණු සංඛ්‍යා එකඟ කරනවා. එක අරමුණක් නෙවෙයි. ඒ නිසා පින්නතුනේ දැන් මේ පින්නතුණු ගිහිලා දියල්ලක් ගාට ගල සද්දට හිත තියන්න යන්න එපා. පියවල ලෝතුරා බුදුරජාණන් වහන්සේ කමඨහන් වශයෙන් කුසල අරමුණු ගණනාවක් දීලා තියෙනවා. ඒක තමයි සතර බඹ විහරණ. මෙත්තා කරුණා මුදිතා එතනින් ඕන අරමුණක් ගන්න පුළුවන්. ඊළඟ ආනාපාන සති අරමුණ. ඊළඟට මොකක්ද තියෙන්නේ? අසුභ අරමුණු, සති සම්පජාන්න අරමුණු, කායගත සතිය තියෙන අරමුණු, මරණ අරමුණු. ඔච්චර අරමුණු තියෙද්දි නොදන්න දේවල් කරන්න යන්න එපා. නැත්නම් මේවා කිව්වන් පස්සේ මොකද වෙන්නේ? ගෙදර ළඟ ටකරමක් තියෙනම් කමක් නැහැ. එහෙම හරි එක කරගන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙච්චර කුසල අරමුණු දීලා තියෙද්දි අනවශ්‍ය අරමුණු කරා හිත එක් කරගන්න ගෙනියන්න එපා. ඊට වගේ කිව්වේ යාකාට ඒකාග්‍රතාවයෙන් හිත මේව කරගන්න පුළුවන්. නිසා ඒකාග්‍රතාවය මම මේ පින්නතොට කිව්වද ගිය සතියේ මෛත්‍රී භාවනාව ලියන්න කිව්වද? කිව්වනේ ලියන්න නැතිනේ. ලිව්වා. අමල සතියම ලිව්වද? අම්ම ලිව්වද අම්මේ? ලිව්වාමේ. සුවපත් වේවා. දැන් හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ලිව්වත් එකයි නොලිව්වත් එකයි. ඔන්න බලන්න එහෙනම් ලියපුවා නොලියපුවා ඇඩ්වාන්ටේජ් and ඩිස්ඇඩ්වාන්ටේජ්. මොකද්ද කියලා? පිනෝදනි දැන් අපි කියමු උදේ නැගිටින්නකෝ විනාඩි 15කට කලින්. මොකදද විනාඩි 15කට කලින් ඒ කවුරු හරි නැගිටලා ඇත්තටම මෙහෙම නැගිටලා මෙහෙම කියනවා. සියලු ඉදිරිපස සිටින සියලුම සත්වෝ වෛරයෙන් නිදහස් වේවා. ඒ අරමුණ කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? කුසල අරමුණ. ඒතකොට ඒ වචනයක් එක හිතකට හිතන්න බෑනේ. හිත පරම්පරාව මොකද්ද වෙන්නේ? ඒ හිත පරම්පරාව මොකද්ද? කුසල. ඒතකොට ඒ හිතවල තියෙන චේතනාව කියලා එකක් මොකක්ද තියෙන්නේ? එතකොට මේ චේතනාව කුසල චේතනාවද අකුසල චේතනාවද? එතකොට ඒ ඇති වෙන කර්මය කුසල කර්මයක්ද අකුසල කර්මයක්ද? එහෙනම් යා ඒ මුල අතර එයාගේ මොකද්ද හදාගත්තේ? සැප විපාකයක් හදා නිවනට ඕන වැඩක් කරගත්තා. තේරුණාද? ඒක තව කෙනෙක් ඒ විනාඩි 15 හොඳට ගොරෝ බුදි. එතකොට යා මොකක්ද තියෙන්නේ? භවාංග සිත යා කියන්නේ මොන සිද්ද? භවාංග සිත. ඒ වඳයි කර්මයේ වඳයි. බීජයක් නැහැ. තව කෙනෙක් කොයි වෙලාවෙ මොකද වෙන්නේ? රේඩිය එක දාහලා මහත්තයට බැන උයනවා. මොන සිද්ද? අකුසලද? එයාට එකෙන් කිසිම ලාභයක් නැහැ. එතකොට මේ ගත වෙන විනාඩි 15 තුළ පින සිත් අසංකේය අපමේය ගණන් උපදිනවා. එක සිතක්. ඒ සිත් පරම්පරාවේ මෛත්‍රිය කරුණාව නැතිනේ හැම චේතනාවෙන් හැදුවේ මොන කර්මද? කුසල කර්ම. ඒක එහෙම කවුරු හරි කරා නම් කාටද ඒ ලාභය? මටද? ඇත්තද? හොඳයි. හරි. ඒ සතුටු. ඉතින් දවල් කාලේ පින්නතුනි නොයෙකුත් දේවල් අපි අතින් කරනවා, ලියනවා, කියනවා ඒක කරනවා. ඒ අතර කවුරු හරි ලියනවා ඉදිරිපස සිටින සියලුම සත්වයෝ වෛරයෙන් නිදහස් වේවා. ඒ ලියන ඒ අතින් ලියන ඒ අරමුණ කුසල අරමුණක්ද අකුසල අරමුණක්ද? කුසල. හොඳ එකක්ද නරක එකක්ද? හොඳ එකක්. යහපත් එකක්ද අයහපත් එකක්ද? එහෙනම් ඒකත් ඔක්කොම කියන ඔක්කොම හරි. හරිද? ඊළාට පින්නතුනි
දැන් මේක ලියන්න නම් කොහාටද හිතෙන්න ඕන? හිතට හිතෙන්න ඕන කයින් ලියන්න. අද නාවල ඉගෙනුවේ කයින් මේ ලියන හැටි. කාය විඤ්ඤාප්ති රූප. ඒතකොට පින්නතු මේ හිතට ඒ අරමුණ සුවපත් වේවා කියලා නාවොත් අතින් ලියන්න පුළුවන්කම හෙන ගහපන් මැරියන් කියලා ආවල් ලියන්න පුළුවන් දේ වෙලාවට බෑ. එහෙනම් සුවපත් වේවා කියන අරමුණක් ආවල් ලියන්න ඕන. ඒතකොට අන්න ඒ වෙලාව සිත කුසල අරමුණකද තියෙන අකුසල අරමුණක? කුසල අරමුණක. ඒතකොට මේ චේතනා කුසල චේතනාද අකුසල චේතනා? කුසල චේතනා. එහෙනම් ලියන්න ගිය විනාඩි 15 ගත වෙන බොහෝ සිත් මොන සිද්ද? කුසල් සිත්. එහෙනම් මේ චේතනාව රැස් කරන විපාක කුසල විපාකයක්ද අකුසල විපාක? කුසල විපාකයක්. එතකොට පින්නතුනේ අනාගතේ යාට ඒ අවස්ථාව නිසා සුබ වෙනවද අසුබ වෙනවද? සුබ වෙනවා. එයා කවුරු හරි නොලිව්වනම් එයාටත් මේ සතිය ගත වුණා. එක්කෝ ඒගොල්ලෝ දර කඩන්නේ නැති, එක්කෝ තේ උණු කරන්නේ නැති, එක්කෝ හෑන්ඩ් ෆෝන් එකෙන් කණේ ගහන් ඉන්නේ නැති, එක්කෝ ආයතනයක වැඩක් කරන්නේ නැති, කාලා බීලා ජොලියක් දාලා ඡන්ද ගැන කතා කර ඉන්නේ නැති. ඒකනේ වෙන්නේ. ඒ ටයිම් එකේ එහෙම ගත වෙන්න ඕන. නැත්තම් ওই දේ කොහොමාරි මේ ගත වෙන දවසේ විනාඩි 15ක් විනාඩි 5 එකතු කරත් කොහෙන් හරි 15ක් එකතු කර ගන්න පුළුවන්. අන්නේ ආයත ඒ ගත වෙන විනාඩි 15 මොනවද? කුසල්. එහෙනම් ලියන්න බැක්කෙනෙක් මොනවද? රාග දේශ මොහ අරමුණු තියෙන්නේ නැති. මොන අරමුණුද? රාග දේශ. ඒතරින් ඇති වෙන චේතනා සැපයක් නේද දුකක් නේද? දුකක් අනිවාර්ය දුකක් කියන. එහෙනම් කවුද ඒ නොලීම තුලින් මේ විනාඩි 15 තුල කාගේද අනාගතේ අසුබ කරගත්තේ? කියන හැටි විතර. තමන්ගේ මන. ඒතකොට පින්නදී මෙන්න මේ අත් දෙකෙන් මේ තමන්ට තියෙන දෑතින් අකුරු ලියන්න පුළුවන් නම් දහස් ගණන් අරමුණු ලියලා තියෙනවා. කොච්චර හිතට එන රචන ලියලා තියෙනවා. පහවසර ශිෂ්‍යත්වයේ ලිව්වා ගිරවාගේ හොටේ රතු පාටයි. ඔයාට ඇස් දෙකක් තියෙනවා. ඔයා මාළ ගිරවෙක්. මට සර් ලකුණු ටික දීලා මාව ශිෂ්‍යත්වයෙන් පාස් කරන්න නැත්නම් අපේ අම්මා මට ගෙදර ඉන්න දෙන්නේ නැහැ. ඔයා කර විවිධ රචනා ලිව්වා මේ අත් දෙකෙන්. ඉගෙන ගන්න අවුරුදු 11 තුන මොන ඉගෙනන් ලියලා ඇද්ද? ඊට පස්සේ ඕ ලෙවල් වල පහු වෙනකොට ලියුම් ලියන්න පටන් ගත්තා ලේ වලින් මේ අත් දෙකෙන්. ෂූ ලියලා තියෙනවා. මම නෙමෙයි මේ පින්නතුන් තමයි. එතකොට ඔය වගේ නොයිකුත් දේවල් මේවෙන් ලියලා තියෙනවා. නමුත් මේ සුවපත් වේවා කියලා ලියා ගන්න මේ අත පණ නැහැ. ඒ පණ නැති බව මේ නමෝ තස්ස ගාතාව කියනකොටම තේරෙනවා. මම මුච්චර කල් කිව්වේ නැහැ. මෙතන නමෝ තස්ස ගාතාව කියන්නේ උදේටත් කැඳ බීලා නැහැ, දවල්ටත් කැඳ බීලා නැහැ වගේ. කැඳ ටිකක් හරි බිව්වනම් ඔහොම කියන්නේ නැහැ පින්නතුනි. නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියන්නේ මම සරණ ගිය බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරන එක. ඉතින් ඒක අපි බුදුරජාණන් වහන්සේ අපිට මෙච්චර දේවල් දායාද කරලා දීලා තියෙද්දි සාරාංශකේ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලා මෙච්චර ධර්මයක් අපිට රැකලා දීලා ආරක්ෂා කරලා තියෙද්දි මේ අවුරුදු 45ක් තිස්සේ පැය දෙකක් විතරක් සැතපෙලා ඉතුරු පැය 20 පැය 22ම දෙව් මිනිසුන් සඳහා කැප වෙලා තියෙද්දි අපිට මේ බුදුරජාණන් වහන්සේ නමස්කාර කියන වචන ටිකක් කටින් කියා ගන්න බෑ කියන අසරණයිද නැද්ද? අසරණයි පින්නම. අපි මේ කටින් කොච්චර කෑ ගහලා තියෙනවද? අපි මේ කටින් කොච්චර අනිත් අයට බැනලා තියෙනවද? අපි මේ කටින් කොච්චර අපිට අවශ්‍ය අදහස කියා දෙන්න ඩිබේට් කරලා තියෙනවද? නමුත් අපි නමස්කාරය කියා ගන්නකොට අපේ තොල් වලට පණ අසරණයි පින්නතුනි. ඒකයි මං කිව්වේ උප්පැන්නේට බෞද්ධ වෙන්න ලේසි. උප්පැන්නේට බෞද්ධ වෙන්න එච්චර අමාරු දෙයක් නෙවෙයි. නමුත් පින්නතුනි හදවතින් බෞද්ධ වීම ලේසි දෙයක්. ඔබ කවදාවත් කෙනෙක්ට කනට ඇහෙන කතා කරලා නැතිනම් අන්න එයා හිමින් කිව්වට කමක් නැහැ. නමුත් ඔබේ කටින් කෑ ගහලා තියෙනවා නම් කෙනෙක් පරද්දන්න, කෙනෙක්ට තරහ ගස්සන්න, තමන්ගේ අදහස කියා ගන්න. අන්න එහෙම කායික ශක්තියක් කටේ තියෙද්දි හැබැයි නමව තස්ස ගාතාව කියන්නේ නැහැ කියන ඔබ අන්ත දිලිඳුයි. එයාකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් දිලිඳු බවක් තමයි පෙන්වන්නේ නේ. ඒක තම තමම තීරණය කරගන්න. මමගේ යුතුයකම කියලා දෙන එක මේ පින්නතුන්ගේ යුතුයකම නැවත හිමීට කියන එක. මම නැවත කවදාවත් මතක් කරන්නේ මම නමෝ තස්ස කියලා මම බුද්ධ සරණං ගච්ඡාමි කියලා මම උගන්වනවා. වෙන කරන්න දෙයක්. ඉතින් ඒ නිසා පින්නතු ඒක. දැන් ඒ ගත වෙච්ච සෑම වෙලාවම ඒ ලියපු අයට යහපතද නැද්ද? යහපත. ඊට පස්සේ පවණක් අය කියනවා අහුවොත් කියයි මං අහන එකයි හරි අහන්න ඕන. අහුව මොකද වෙන්නේ? ලබන සතිය එන්නේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම ඕනේ නැහැ. මොකද්ද? ඒ ලියපු වෙලාවේ රාග දේශ මොහ හිටියනම් මේකයිනේ මං කියන්නේ. ඌරන්ට මොනවද රහ? ඌරන්ට මොනවද රහ? ඇපල්? නැත්නම් ග්‍රේප්ස්? මොනවද? ඌරන්ට ඇපල් කවන එක ලේසි දෙයක්. ඒ නිසා පින්නතුන් මට කරන්න දෙයක් මම මේ පින්නතුන්ට කියනවනේ ඌරන්ට තමයි කිව්වේ. ඒ පැත්තට තමයි එන්නේ. කිවුලන්ට රහ කිරිමැටි. මිනිසුන්ට රහ රාග දේශ මොහ. එයින් තොර වෙන මොනවා හරි මොහොතක් එයින් තොර කරගන්න ඕන නම් එයාට ඒක හරීම අමාරුයි. හරීම අමාරුයි. මොකද නිකන් මේ පොල්ලෙන් ගහනවා වගේ. මොකකින් ගහනවා වගේද? පොල්ලෙන් ගහනවා. අර වෙලාවට මොකක් හරි වෙන එකක් වුණා අපි යන්ද මේ ඇඳුම් ටිකක් ඇවිල්ලා තියෙනවා බලන්න. යන් අනේ යන්. ඔයාට මොකක් හරි වැඩක් නැද? තියෙනවා ඒව පස්සේ කරගන්න බැරියේ. හැමදාම වැඩ කරන්නේ ඇඳුම් හැමදාම බලන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. ඉතින් මොනවා කරන්නද පින්නද? කරන්න දෙයක් නැහැ.
තමාව නිසා තමා කැමති. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා පින්නතුනි මෙන්න මෙහෙම දෙයක්. ලස්සන දෙයක්. අපි දන්නවා අහසේ තරු තියෙනවා. අහසේ තියෙන මොනවද? තරු. ඒ කිසිම තරු වලට හඳේ ආලෝකයට සමාන වෙන්න බෑ. ඒ බෑනේ. ඒ වගේ පින්නතුනි මේ පින්නතුන් දන් දෙනවා, සිල් රකින්නවා ඇති සමාහට නොරකින්නවත් ඇති. සමාහට දන් දෙනවනේ. ඒ දන් අපි කියමු මේ මහා පෘථුවියටම කන්න දුන්න කියලා. පෘථුවියටම කන්න දුන්නා. මෙන්න මේ පෘථුවියටම කන්න දුන්නත් පින්නතුනේ එක මොහොතක මෛත්‍රී භාවනාවෙන් ගන්න පිනේ විපාකයක් ගන්න බෑ කියලායි දේශනා කරන්නේ. ඕපදික පුණ්‍යක්‍රියා කියලා වචනයක් තියෙනවා. ඕපදික පුණ්‍යක්‍රියා කියලා කියන්නේ පින දන් දීම, ධර්මයේ දේශනා කිරීම මේ ඕපදික පුණ්‍යක්‍රියා වලට අයිති වෙන්නේ. හැබැයි පින්නතුනේ මේ භාවනාවෙන් සුළු වේලාවකින් ගන්න කුසලයේ විපාක ශක්තිය අර ඕපදික පුණ්‍යක්‍රියා වලට ලං වෙන්නවත් බෑ. ඒකට උදාහරණයක් වෙන බුදුරජාණන් වහන්සේ මේ හඳ පින්නතුනේ හොඳටම දිස් වෙන දවස කවදද? හඳ හොඳටම පේන්නේ කවදද? පොයේ දවසට පස්සේ දවසේ පින්නතුනේ. හඳේ කලා 16ක් පේනවා පොයේ දවසට පස්සේ 16 කලාව පේන පුර 15 එක දවස්. කලා 16. එතකොට පින්නතුනේ අමාවක දවසට හඳ පේන්නේ නැහැ. ඊළාට පින්නතුනේ එක එක කවේ රැට රෑ මධ්‍යහ්නේ වැඩි වෙනවා. එක එක කවේ දවසින් දවස වැඩි වෙනවා. කව පේන්න ගන්න. අර කව 16ක් සම්පූර්ණව පුර හඳ දිස් වෙනවා. එතකොට පින්නතුනේ මෙන්න මේ එක කවයකට පුළුවන් ද පුර හඳේ ආලෝකයට සමාන වෙන්න. එක කවයකට පුළුවන් ද පුර හඳට සමාන වෙන්න බෑ. ඒ අපිට යම් පුණ්‍යක්‍රියා දන් දීම ආදිය කරනවා නම් ඒකේ ආලෝකය මේ එක කවයක් වගේ. මෛත්‍රියේ ආනිසංස මොකද්ද? පුර හඳ වගේ. ඒ කියන්නේ 16න් කලාවක්වත් මෛත්‍රියේ තියෙන ආනිසංස වලට ලං වෙන්න බෑ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ පින්නතුනි යම් අවස්ථාවක පින්නතුනි මේ දේ මේ සතිය තුල කරා නම් අන්නේ අය මේ පෘථුවියට දන් දුන්නට වඩා විශාල පුණ්‍යස්කන්ධය රැස් කරගෙන තියෙනවා. කවුද දේශනා කරන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ. බලන්න බුදුරජාණන් සත්‍යවාදී බව ඇත්ත ඒ විදිහට ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟ දේ තමයි පින්නතුනි තවත් අවස්ථාවක්. අපි දන්නවා කිරි දවන්නේ කවන්ද? එළ දෙනගේ. ඒවට පින්නතුනි මේ ඉස්සර ජේතවනාරාමයට කරත්ත පිටින් දාන ගේන්නේ. ඕනේ දවල්ට පින්නතුනේ කරත්ත 500කින් දාන ගෙනු කීයකින්ද 500කින් 500ක දානයක් කියන්නේ කොච්චර මහන්සියක්ද දාන ගෙන. ඊට පස්සේ ඒ වෙලාවේ පින්නතුනේ කවුරු හරි ඉන්නවා මේ තනබුරුලක් තියෙන එක එලා දෙනගේ කිරි දෝන මිනිස්සේ. මේ පියෝ කිරි දෝලා තියෙනවද? මම දෙපාරක් දෝලා තියෙනවා. පැදිරි කිරියේදී අපේ පොඩි මාමා කකුල් දෙක බැඳ එලා දෙනගේ මම මෙහෙම කරලා ඇද්ද අර ජොග්ගුවට. ඒවල පින්නතුනේ අර තිරිබල මෙහෙම තද අදලා මෙහෙම කරන ට්‍රීස් ගාලා ඇවිල්ලා අර භාජනයට වදිනවා. ඒකට කියන තනබුරුලෙන් කිරි දෝන අවස්ථාව. අන්න ඒ වගේ ටයිම් එකක් තුල අර එතන කිරි දෝන මිනිස්සයා හිතනවා සියලු සත්වෝ සුවපත් වේවා කියලා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. අන්න අර කුසල සිතේ බලයට අර දාණයට ලං වෙන්නවත් බැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අර කරත්ත 500කින් දාණේ පිනට වඩා වැඩි මොකද්ද? අර කුසල මෛත්‍රී කුසල සිතේ විපාක ශක්තිය. බලන්නේ බුදුරජාණන් වහන්සේ දේශනේ. එතකොට මේ දවල්ටත් දාණේ කියනවා. දවල්ටත් දාන්නේ අරගෙන එනවා කරත්ත 500කින්. එතකොට මොකද වෙන්නේ? අර තනබුරුලෙන් කිරියා දින වෙලාවක් මොකද කරන්නේ? සියලු සත්වෝ සුවපත් වේවා කියලා අරමුණු කරන කෙනාගේ කුසලස්කන්ධයට අර දානේ කියන කුසල සමාන වෙන්නේ නැහැ. වැඩි මොකද්ද? මෛත්‍රී කරන වෙලාව. මේවත් බුදුරජාණන් වහන්සේ දේශනාවල තියෙනවා. ඊළඟට පින්නතුනි තියෙනවා ඉස්සර අවුරුදු 20න් පස්සේනේ දානේ අවසර ගන්න එපාගුවේ. ඊට කලින් පින්නතුනි දානේ අවසරත් කියනවා. සමහර වෙලාව. ඒක අවසරත් කරත් 500කින් දාන කියන වෙලාවට මොකද කරන්නේ? තනබුරුලෙන් කිරියා දින වෙලාවක් සියලු සත්වෝ සුවපත් වේවා කියලා කවුරු හරි අරමුණු කරනවා නම් කවුද ඒ වැඩිම කුසලයේ රැස් කරේ? මෛත්‍රිය වඩපු කෙනායි කියලා කියනවා. අන්නේ කුසලයට ආසන්න වෙන්නවත් ඒ කරත් 1500 දාන්නට පුළුවන්කම දන් දීම කුසලයක්. නමුත් අර තරම් විපාක ශක්තියක් නැහැ. ඉතින් මේ තරම් මිතුනේ දැන් බලන්න දැන් මේ ආකාරයට පිළිතුරු මෛත්‍රී භාවනාව කරන්න මේ අරමුණු කරන්න මොකක්ද වෙන්නේ? මහ වෙලාවක් යනවද? නැහැ. එහෙනම් ඔබට පින්නතුනේ යන්නේන ගමන් නිදහස් කාලවල මොකද්ද කරන්න තියෙන්නේ? සියලු සත්වෝ සුවපත් ඔක සල්ලි යනවයි. ඇඟෙන් කෑල්ලක් යනවයි. අර රාග දේශ මොහ තියෙන සිත් පරම්පරාව ඒ මොහොතට හරි පිරිසුදු වෙනවද නැද්ද? වෙනවා. පිළිතුරු මේ උගන්වපු මම ධර්මයේ ගොඩාක් තැන්වලදී පැවිදුණාට පස්සේ දේශනා කරලා තියෙනවා. මගේ යාළුවෙක් අපේ ගමේ යාළුවෙක් ආවිල්ලා තිබුණා. යාළුවෙක් වගේ හිටියට යාළුවෙකුත් නෙවෙයි. ඉතින් මැර ඩයල් එකක් කියනවා. ඉතින් මේ අපිට වඩා ගොඩාක් වැඩිමල් ඇවිල්ලා මහරගමදී බස් එකේදී හම්බුණා හයිවේ බස් එකේ. අපේ හාමුදුරු කොහෙද යන්නේ ආයි බොවන්න කියලා ඇහුවා. මං කොහේ ගාලු වඩිනවා. දැන් මේ අද පත්තරේ තමයි විකුණන්නේ මහරගම. මම අහුවා ස්වාමීන් වහන්සේ මෙහෙම බණක් කියන්න පුළුවන්ද? මං කිව්වා පුළුවන්. කවදද? පොයේ දවසේ රැයට පුළුවන්. කොහෙද? මං කිව්වා යාක්කෝ මං පන්සලක් සංවිධානය කරන අපේ හාමුදුරු වඩින්න ඔක්කොම හරි මං කිව්වා මං පොයට කොහොමද
නාවල බණට වඩිනවා. එනවා නාවල හවස 6ට 4ට විතර සංවිධානය කරන. 7 ඉඳලා 8:00 වෙනකම්. දැන් මෙයා ඊළඟ පොයටම ඔක්කොම ලෑස්ති කරගෙන අර මහරගම AC බස් තියෙන අයත් ලෑස්ති කරගෙන බණ කියන්න මං වඩිනකොට කොහෙද බණ කියන්න තියෙන්නේ? මහරගම බස් ස්ටෑන්ඩ් එකේ. හරිද? ඒකට දෙපැත්තෙන් අර පැත්තෙන් වාහන යනවා මේ පැත්තෙන්ත් වාහන යනවා සමහට්ටයක් ගහලා ඒක උඩ බණ කියනවලු. මම අව අයි කොහෙද බණ කියන්නේ? මෙතන හාමුදුරනේ මෙතන. මං කෝ අයි ඒක කරන්න එක ලේසි දෙයක්. මේ මාව බස් එකක් අයින් බෑ. හාමුදුරනේ 100ක් 150ක් ඇවිල්ලානේ. ඉතින් කොහොමද ඊට දැන් මොකද කරන්නේ මේ මිනිස්සු ඕගනයිස් කරලා අර බුදුරැසල්ලත් අර බෝ ගහ ගාව දාලා කට්ටිය එකතු කරගෙන දැන් බෑ කියන්නේ. මං කෝ එහෙනම් নমස්කාරය කියන්න කියලා. මොකද්ද? දැන් අර කට්ටිය ඉතින් එයා හයියෙම নমස්කාරය කියනවා. බලන් යනකොට අර හෝන්ස් වගේක් දාලා හැම ලයිට් කනුවම හෝන්ස් එකක් විතර දාලා. දැන් පුළුවන් ද මෙහෙන් රූම් ගාගෙන යනවා මෙහෙන් රාන් ගාගෙන යනවා. හරි. දැන් මේ අය දැන් කොහොමද එතන ඉන්න වෙලඳාම් කරන අය ඒ බස් වල ඩ්‍රයිවර්ස් මහතුරු කොන්දොස්තර මහතුරු ඒ අයනේ මේ ඉන්නේ. දැන් මම කල්පනා කරා විනාඩි 15ක් ඉස්සම් මොනවා හරි ටිකක් දේශනා කළා යන්න. ඊට පස්සේ කල්පනා කරලා S2 වහගත්තා. සද්දේ නැහැ. මම මේ මෛත්‍රිය ගැන තමයි කිව්වේ. මෛත්‍රිය මේ යන්නේන ගමන් සියලු සත්වයෝ සුවපත් වේවා කියනවා. මෙන්න මෙහෙම ආනිසංසයක් තියෙනවා. දැන් ගොඩක් කාලෙකින් බස් එකේ වඩින්න බැරුණා. නමුත් ඒ ආසන්න කාලේ වඩිනකොට කජු විකුණනයින. හාමුදුරනේ සුවපත් වේවා හොඳේ. හාමුදුරනේ සුවපත් වේවා. හරි දැන් මෙයා කියනවා මේ බස් එකට නගින සමහර වෙලාවට සුවපත් වේවා කියලා. එතකොට ඒ හිතනේ අරමුණ කුසලයක්ද අකුසලයක්ද? එදා මං හිතුවා ඒක තමයි සාර්ථකම ධර්ම දේශනාව. සමහර ඉගෙන ගන්න අයට මේක කිව්වත් ඒගොල්ලෝ ඒක ප්‍රායෝගිකව යොදවගන්නේ ජීවිතේට ප්‍රායෝගික කරගන්නේ. ඉතින් ඒක පස්සේ කල්පනා වුණා දැන් අදට ගියත් කියනවා හාමුදුරනේ කඩල ටික විකුණන ගමන් සුවපත් වේවා කියලා හින පාරක් හිතන හොඳේ. එහෙම. ඉතින් යා කාට පිනවද එහෙම හරි මේ ජීවිතේට මේක ගලපා ගන්නව නම් ඒක කුසලයක්ද නැද්ද? කුසල. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කෝ මලේ සුවඳිමින වෙලාව මෛත්‍රිය වඩනවා නම් ඒ සියලු දාන වල පරද්දලා අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මලේ සුවඳිමින වැඩි වෙලාවක් යන්නේ එහෙනම් අපේ මේ ඒකාග්‍රතාවයේ කුසලයක් අරමුණු කරනකොට ඒක ඊට විශාල බලගතු කුසලයක් බවට පත් වෙනවා. කුසලයක් බවට පත් වෙනවා. ඒකට එහෙම වෙන්න හේතුව අනාගතේ මම පැහැදිලි කරන්නම් තව කරුණු මදි. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා දාණයට වඩා ඒක අනාගතේ හේතු පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඔය ආකාරයට මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය ගැන විවිධ අවස්ථාවලදී මේ මෛත්‍රිය වැඩ ගැනීම මේ ගිය පාර මෛත්‍රිය ආනිසංස කිව්වද? නෑ. ඔන්න එහෙනම් බලන්න දැන් මෛත්‍රිය පුරුදු කරපු කෙනාට බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ වගේ ප්‍රොෆිට් ලැබෙනවා. මේ ලාභ ලැබෙනවා. මොනවද ලාභ? පළවෙනි එක තමයි සුඛං සුපති. සුඛං සුපති කියලා කියන්නේ සුවසේ නිින්ද දැන් බලන්න මෛත්‍රිය වඩන කෙනාට සුවසේ නිින්ද යනවා. දැන් මේ පින්නතුන් අද ගිහින් සුවපත් වේවා කියලා අද රාට හොඳට නිදා ගන්න එපා හිතේ තරහ තියාගෙන. එහෙම නේ හොඳට පුරුදු පුහුණු කරපු කෙනාට කොට්ටේට හිස තියපු ගමන් නිින්ද යනවා. ඊළඟ එක මොකද්ද? ඒ කියන්නේ සුවසේ අවදි වෙනවා. දැන් මෙහෙම අපි අවදි වෙන්න තියෙන වෙලාවට අපිට පොඩ්ඩක් කල්පනා අයියෝ අර වැඩ මේ වැඩ ඊට වඩා තව විනාඩි 5ක් ඉඳලා යනවා තව විනාඩි 10ක් එහෙමනේ හිතෙන්නේ. මෙහෙම නෙවෙයි. මෛත්‍රිය වඩලපු කෙනා අවදි වෙනකොට නිකන් නෙළුම් මලක් පිපුදුනා වගේ ඉතාමත් පුදුම ගැම්මක් හිතට එනවා. ඒවා මම පුරුදු කරන කාලේ අත්දැකීම් වලින් කියන්නේ කිසිම කරදරයක් නැහැ ඔළුවට කිසිම බර නැතුව අවදි වෙනවා. අවදි වෙනවා පුරුදු කරන කාලෙට. ඊළඟට එක මොකද්ද? දැන් මෛත්‍රිය වඩන කෙනාට ඊළඟට තුන්වෙනිට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? නපාපකං සුපිනම් පස්සති. ඒ කියන්නේ නපුරු සීන පේන. ඒ කියන්නේ සීඩ් ඩ්‍රීම්ස් පේනවා. ඒ මොනවද? මල් කඩනවා, බුදුන් වඳිනවා, එයාට දිව්‍ය ලෝකවල එහෙම යනවා. ඒවට කියන්නේ මොකද? නපුරු සීන දද්දි ගහලා පේන්නේ නැහැ. ඉටි බබ්බක්ලා පේන්නේ නැහැ. පිඹුරු නයි පොළොංගු පේන්නේ නැහැ. හැකරල්ල කඩු පේන්නේ නැහැ. මොනවද පේන්නේ? මල් කඩනවා, බුදුන් වඳිනවා, ෆෝන් වලින් නෙවෙයි. අති. හරි. නපුරු සීන පේන්නේ. එයා තුන්වෙනි ලාභය. හතරවෙනි ලාභය මොකද්ද? ඊළඟ අන්න පින්නතනේ. මනුස්සාන නෑ හතරවෙනි එක තමයි මුඛවන්නෝ විප්පසීදති. මූණ ලස්සන වෙනවා. මොකද්ද වෙන්නේ? මූණ හරි ලස්සන වෙනවා. මූණ ලස්සන වෙන්න තියෙන ආසාව බලාගන්න ඉඳ හිට මේ පින්නතුන් කෙනෙක්ලා ගෙදරක බාත් รู ම් එකට වඩින්න ඕන. කැරට්, බීට්රූට්, ඩියුඩරන්ට්, සෙන්ට්, පර්ෆියුම්, ජෙස්මින්, ලැවෙන්ඩර්, සැවෙන්ඩර් ඔක්කොම අර බාත් รู ම් එකේ තියෙනවා. කණ්ණාඩි මේසෙට ගියා නම් ලිප්ටෙක්, කියුටෙක්ස්, ටැක්ස් වැට් ඔක්කොම එතන තියෙනවා. ඒයි මූණ ලස්සන කරගන්න. මොකක් ලස්සන කරගන්නද? මූණ ලස්සන කරගන්න. ඉතින් ඒකට මම කරන්නේ බාත් รู ම් එකේ ඩියුඩරන්ට් එකක් හරි මොනවා හරි තියෙනවා සෙන්ට් එකක් ගහන ඔක්කොටම.
ඒ මොකද මූණ ලස්සන කරගන්න මේ වගේ විගඩම් කරන්න ඕනේ. එයා මේ හැම මිනිස්සෙටම මූණ ලස්සන කරගැනීම ආසාවක් තියෙනවද නැද්ද? තියෙන. අන්න මෛත්‍රිය කවුරු හරි වඩනවා නම් ඒකත් ඕකේ. එයා බාර ගන්නවලු මූණ ලස්සන කරලා දෙන්නම් කොහොමද ලස්සන වෙන්නේ කියලා මගෙන් අනාගතය අහන්න මම පැහැදිලි කරන්නම් කොහොමද මෛත්‍රිය හරහා ලස්සන වෙන්නේ කියලා. දැන් අදට අර හිතෙන් රූප බිහි කරන හැටි කියා දීලා නැති නිසා ඒක විද්‍යාත්මකව වගේ පහදන්න බෑ. පිනොතනේ ඒ නිසා මුඛේ අර හිතෙන් රූප බිහි කරාම ඒවා ආපෝ ධාතු අධික නිසා සීතල අධික නිසා මේක හරි ලස්සන වෙනවා. දැන් පිනෝ අච්චර උලාගෙන ගිහිලා සමහරට කවුරු බලන්නේවත් නැහැ. දැන් මේ පිනොත ඊට පස්සේ ওই ඩියුඩ්‍රන් වලට ඒවට මේවට වියදම් කරන ගාණ එකතු කරලා මට ගෙනල්ලා දෙන්න. ඔන්න සිස්ටම් එක. මොකද්ද? මෛත්‍රිය පුරුදු කරන්න මූණ ලස්සන වෙන්න. ඊළඟ එක තමයි මොකද්ද? මනුස්සානම් ප්‍රියෝ. දැන් මොකටද මූණ ලස්සන කරගන්නේ? මාවත් ගැන පොඩ්ඩක් බලපල්ලා. මේ ටැටෝ එකක් ගහලා තියෙන මං ගැන පොඩ්ඩක් බලපල්ලා. මේ ඩියුඩ්‍රන් එක අකුලලා තියෙන මගේ ගැන පොඩ්ඩක් ඇහැදාලා ඵලයල්ලා. මේ කියන්නේ මිනිස්සුන්ට ප්‍රිය වෙන්න ආසාව. මිනිස්සුම එයා ගැන නිකන් ආකර්ෂණය ඇට්‍රැක්ෂන් එක තියෙනවා එයා කැමති. දැන් මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් වගේ මූණ ලස්සන වුණාම කවුරුත් ඉතින් එයා දිහා බලන. දැන් මේ පින්නතුන් මොකද අච්චර උලාගෙන ගිහලා වෙන කවුරු හරි දිහා බලනවා. ඊට පස්සේ මොකද පුපුරනවා. බලපල්ලකෝ අර තියෙන කොමලේ. එතකොට මොකද වෙන්නේ? තීන ටිකක් අවලස්සන වෙනවා. මේ වගේ. ඒ නිසා දැන් බලන්න මිනිස්යාන්ට ප්‍රිය වෙනවා. ඊළඟට මොකද්ද? අමනුස්සාන මනුස්සයාන්ට විතරක් නෙවෙයි අමනුස්සයාන්ටත් ප්‍රිය වෙනවා. අමනුස්සයාන්ට ප්‍රිය වෙනවා කියන්නේ දැන් අපි මේ දැන් තොවිල් ගෙවල් වල ඊට පස්සේ තොවිල් ගානේ අර මොකද අර අංජනම් බලන්නේ. ඕවට ගියාම බලා ගන්න පුළුවන් මේ පින්නතුන් පොලිමේ ඉන්න හැටි. මමත් ඉඳ හිට ওই පැත්තේ විසිට් එකක් දාන්න යනවා. එතකොට පින්න මෙන්න මේ අඳුරන කියන අය පොලිමේ ඉන්න බුලත් කොළල්ලගෙන. ඇයි? යකෙක් ගෙදරට ඇවිල්ලාලු. අපේ මේ දෝණියන්දට වැහිලාලු. ලේලිට වැහිලාලු. මොකද අයින් කරගන්න. ඒ කියන්නේ ඒ තරම්ම යක්ෂයෝ ප්‍රියමනාප වෙලා තියෙනවා. අමනුස්සයෝ ප්‍රියමනාප වෙලා තියෙනවද? නෑනේ. අමනුස්සයෝ මොකද වෙන්නේ? තාප් දැඩි බලපෑමක් කරලා තියෙනවා. අන්න බලන්න මෛත්‍රිය වැඩුවට පස්සේ මොකද වෙන්නේ? අමනුස්සයන්ගෙන් කරදර ඇති වෙන්නේ නෑ. දැන් මේ පින්නතුන් යනවනේ දැන් කොහෙට හරි ගියාම තොවිල් ඒ තියෙන පළකට කියනවා. ඔයාලට ඉන්න මේ පෙරේතේ ඥාති පෙරේතේ බැඳලා ඉන්නෝ. මේක අයින් කරලා දෙන්න ලස්ස 10ක් විතර ඕන. සෝරි ලස්ස 2කින් විතර වැඩ ඉවර කරමු 2ක් විතර ඕන. එහද කැමති වෙනවද අකමැති වෙනවද? කොහොම හරි අන්තිමට කැමති කොහොම හරි යස්සේ එලව ගන්න එපායි. ඊට පස්සේ යා කියනවා මම මේකට ගෙදරට එන්නම් මේක කපන්න. මොකද කරන්න මේ කාලේ සිල්වත් වෙන්න ඕන. මේ කාලේ බෝධි පූජා වලට යන්න ඕන. මේ කාලේ ගෙදර දානයක් දෙන්න ඕන කියනවද නැද්ද? කියනවා. ওই ටික කළා නෙන්නේ. දැන් ওই ටික කරන්න පුළුවන් කරන්නේ කොකට මොන චේතනාද වැඩිපුර ඇති වෙන්නේ? කුසල චේතනා. ඉතින් දැන් ගෙදරට එනකොට කරදර ටික අඩුයි. ඊට පස්සේ ඇවිල්ලා අර තොවිලා ඥාම් මුඤ්ඤාම් කියලා යනවා. අනේ හරීම හොඳයි කියන සැපයි කියලා කියනවා. මොකද කියන්නේ? නියම සැප. ඊළඟට පිටු ටික දවසකින් අයිත් යනවා අර යකදුරා අනේ මහත්වෝ අයිත් ඇවිල්ලානේ. හේතුව ටික දවසකින් කර කුසල් රැස් කිරීම ඉවරයි. එතකොට පිටු නැවත හට්ටිය බිම වැටෙන්න බෑ. කෙස් ගහ බත් පිඟානට එන්න බෑ. කෙහිවලු පටලවා ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඒ ගෙදර දේශයෙන් පිරීලා නැවත යකදුරා යනවා. යකදුරා මොකද කියන්නේ? අයිත් මං එන්න ලස්ස තුනක් ලෑස්ති බලගතු බන්ධනයකින් බන්ධලා තියෙන්නේ. මේකෙන් කවල දාම මේකේ එන්නේ. අයිත් අර ගෙදර පරිසරය මොකද වෙන්නේ? යහපත් පැත්තට හැරෙනවා. මම පින්නතුනේ ওই ජොබ් එක කරා නම් මම මේලාට කෝටිපතියෙක් වෙලා ඉවරයි. ඒ නිසා පින්නතුනේ ওই ඒ වගේ තැන් වලට යනවනේ ඔක්කොම ගේන්න. ඉතින් කරන්න තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය පුරුදු කරන්නේ. එයාගෙන් කරදරේ එතනම නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊළඟ එක තමයි පින්නතුනේ දේවතා රක්කන්ති. කාගෙන්ද සිකියුරිටි එක? දෙවියන්ගේ. අවන් ගාට් අර ගාට් මේ ගාට් නෙවෙයි. කොහෙන්ද? දෙවියන්ගේ. ඔබේ දැන් බලන්න ගෙවල් හදාගෙන තාප්ප ගහගෙන ඉන්නේ ඇයි මොකෝ? ආරක්ෂාව ඕන නිසා. මොකක් ඕන නිසාද? ඇයි ආරක්ෂාව ඕන? බාහිරින් බලපෑමක් තියෙන නිසා. ඒවලයි බලපෑමක් තියෙන ආයතන හොඳ වැඩම විතරක් කරලා තියෙන විදියක් නෑ. උදව් උපකාර කරලා තියෙන විතරක්ම කරලා තියෙන විදියක් නෑ. ඇටැක් එකක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා දැන් මෙයා මොකද කරන්නේ? සිකියුරිටි එකක් දා. ඉස්සරහින් පෝලිං වාහන 10යි, පිටිපස්සෙන් 10යි, ලක්ෂ 1200යි. එතකොට මිනිස්සු ඔය ආකාරي ආරක්ෂාවක් කරනවා. තමන්ට සතුරු ඉන්න නිසා කවුද ඉන්නේ? සතුරු. දැන් මෛත්‍රිය පුරුදු කරනාට සතුරු වෙනවද මිතුරු වෙනවද? එයාත් එක්ක මිතුරු වෙනවා පින්නු. ඒ නිසා එයාට අමුතුවෙන් ඒවා මේව ඕනේ නැහැ. මොකද? එයාට ආරක්ෂාව කොහෙන්ද තියෙන්නේ? දෙවියන්ගෙන් ලැබෙන. දැන් සමහර පින්නතුනි සමහර අපි දන්නවා ස්වාමීන් වහන්සේලාත් එක්ක අහිතවත් වුණාම එයා එක එක ප්ලෑන් වලට මරන්න ඉන්නවා. නමුත් එයා මෛත්‍රිය පුරුදු කරගෙන යන දෙවියෝ ඒක මග වෙනස් කරනවා. වාහනේ හරි කඩලා දානවා. යන්න දෙන්නේ. ඒතකොට පින්නතුනි එයා කාට විශාල සිකියුරිටි එකක් දෙවියන්ගෙන් මෛත්‍රිය පුරුදු කරන කෙනාට. ඇයි කොහොමද ඒක ලැබෙන්නේ? දෙවියන්ගේ හිතත් මෛත්‍රී සහගතයි. මෙයාගේ හිතත් මෛත්‍රී. එතකොට ධාතු ගැලපෙනවා. මොනවද ගැලපෙන්නේ? මැච් වෙනවා. සල්ලාලයට සල්ලාලය සෙට් වෙනවා. හොරාට හොරා සෙට් වෙනවා.
ඒ ධර්මතාවලට ධර්මතා එකතු වෙනවා. අන්න ඒ නිසා ඒ වගේ එයාගේ හිතේ අදහස් වලට ගැළපෙන අය රැක ගන්නවද නැද්ද? රැක ගන්න. හොරු බලන්න හොරා රැක ගන්න. හොඳ මිනිස්සු බලන්න හොඳ මිනිස්සු රැක ගන්න. ඒ නිසා අදහස් සමාදාස් වල විනාශ වෙන්න දෙන්නේ නැති නිසා දෙවියාට සම්පූර්ණ ආරක්ෂාව සපයන. කොහොමද ආරක්ෂාව ලැබෙන්නේ? මෛත්‍රිය පුරුදු පුහුණු කිරීම ඒකාග්‍රතාවය කුසල ඒකාග්‍රතාවයකට ගෙනිච්චට පස්සේ ලැබෙන්නේ. ඉබේ ලැබෙන්නේ නේ. ඉබේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට පිනෝදයා මේ අමනුෂ්‍යයන්ගේ තවත් කතාවක් තියෙනවා. ඒ කතාව තමයි මොකද්ද? පිනෝතනේ මේ එක් වෙලාව මේ දෙදෙව්ලොවට අධිපති කවුද? සක්දෙව් රජතුමා. සක්දෙව් රජතුමා දවසක් එයාගේ වෙහිකල් එකේ වෛජයන්ති රථේ මාතලිත් එක්ක ගමනක් ගියා. යනකොට චාතුම් මහරජිකේට මේ වෙසමුණු දිව්‍ය රාජයාන්ට අධිපති ප්‍රදේශයේ යප්පැටියෙක් කොහාටද ආවේ? තවුතිසා දිව්‍ය ලෝකෙට ආවා. ඇවිල්ලා එයා වාඩුනේ මොකකින්ද? පාණ්ඩු කම්බල ආසනින්. මොකකින්ද වාඩුනේ? ওই ආසනේ ගාව තියෙන මොකද වෛජයන්ති ප්‍රාසාදය. ආව දේවතාවියෝ ටික කෑ ගහගෙන ආවා. කොහාටද ආවේ? පුටු. යනෝ ඔය අපේ හස්බන්ඩ්ගේ පුටුව. යනෝ. ඔයිට අතර ඉන්න අයිතියක් නෑ. එන්න මේ යක්පැටියා ලොකු වුණා. එන්න මේ යක්පැටියා ලොකු වුණා. එන්නේ නෑ ඇස් ගොරකමද වගේ රතු පාටට හැරුණා. අර තීන කෙඳි දික් වුණා, නියපොතු දික් වුණා. යන්නයි කිව්වේ යක්පැටියා. උඹ අපි දේවතාවුන් අපේ බලය දන්නේ නෑ. ඇදලා වීසි කරන චාතුම් මහරජා යක්ෂැටියා hina වෙනවා. ගඳ වැඩි වුණා. ලෝම දික් වුණා. නියපොතු වැඩි වුණා. ඊළඟට එන්න ඒ යක්ෂයාගේ බලය වැඩි වුණා. දේවතාවියෝ කරච්චලේ කෑ ගහනවා ඉවරයක් නෑ. එන්නෙන්නම යක්ෂැටියා මහා යක්ෂයෙක් බවට පත් වෙනවා. hina වෙනකොට මුළු ඒ තියෙන වෛජයන්ති ප්‍රාසාදය හරි ඔයා හරිම ගඳයි යන්න කිව්වේ නෝටි යන්න යන්නේ නැහැ. එයා ඔහොම පිනතුනි මහා විශාල යක්ෂයෙක් අර මේ පාණ්ඩු කම්බල ආසනේ ඉන්න වෙලාවේ කවුද එන්නේ? සක්දෙව් රජතුමා එනවා ගමන ගිහිල්ලා. එනකොට දේවතාවියෝ මොකද්ද හර්තාල් එකක් පිකටින් එකක් පුටුවේ යක්ෂය ලව ගන්න. එයා යන්නේ එයා hina වෙනවා. එතකොට මොකද? පිනතුනි මේ ලෝකේ රජ වෙන්න බෑනේ මොලයක් නැතුව හිතන්න පුළුවන් කමක් නැතුව පුළුවන් ද රජ වෙන්න? එහෙනම් දෙදෙව්ලොවට අධිපති නම් පුදුම තින්කින් පැටර්න් එකක් තියෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එයා තේරුම් ගත්ත වැඩි. එතකොට මොකද්ද කරේ? ආයිලා එයා ගිහිලා එයාගේ පුටුව ගාවින් වාඩි වෙලා කියනවා. ඔයාට මේගොල්ලෝ කිව්වද මේක ඉන්න බෑ කියලා නෑනේ. ඔයාට ඉන්න පුළුවන්. මම ඉන්න එපා කියලා කියන්නේ. ඔයාට මෙයාගොල්ලෝ සංග්‍රහ කරේ නැද්ද? ගේන්න දිව්‍ය කෑම නයි කවුද මෙයාට ඉන්න බෑ. යම් මගේ මේ වෛජයන්ති රතේ නැගලා කොහේ හරි යම් මම මේක පෙන්වන්න මමනේ මේකේ නායකයා. ඒ ආකාරයට මෛත්‍රී සහගත වචන වලින් එයාට ආමන්ත්‍රණය කළා. කරන්න පිනොදුන අර රෞද්‍ර බව අඩු වුණා. කරන්නේ තියෙන ඇහි රෞද්‍ර බව ලෝම අඩික් අඩු වුණා, ගඳ අඩු වුණා. තවත් මෛත්‍රියෙන් පිනොදුනි ආහාර කැම සැපෙව්වා. සපේනකොට යක්ෂ පැටියට ඉන්න බැරුව එතනින් අයින් වෙලා ඒ යක්ෂයාගේ ආහාරය මොකද්ද? ද්වේෂ අනුභව කිරීම. මොකද්ද ඒ ආහාරය? ද්වේෂය අනුභවය. එතකොට පිනොදුනි මෛත්‍රිය නැමැති කැම යා කන්න කැමති නෑ. යා එතනින් අයින් වෙලා යනවා. එහෙනම් මේ පින්නතුන්ලා ගෙදර කෙස් ගහටත් රණ්ඩු වෙනවා නම් මොන පැටවුද ඇත්තේ? යප් පැටවුනේ මහා යක්ෂයෝ ඇති. හේතුව කොච්චර රණ්ඩු වෙලාද? ඊළඟ පිළිවෙල කන කෑම ඩිංගට රණ්ඩු වෙනවා ලුණු ඇඹුල් මදි කියලා. ඊට පස්සේ පොතට පෑනට ඩෙස් එකට රණ්ඩු වෙනවා නම් මොනකුන්ද පිරিলা ඇත්තේ ගෙදර? නෝනට අපන් මහත්තයෙක් හිටියනම් මොකක්ද ඇත්තේ? හරි නියමම ඇති. ඒ නිසා ඒ ගෙවල් වලට අනිවාර්යෙන් පින්නතුනි යකදුරන්ගේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ නිසා තමන් ඔන්න තරහ කන යක්ෂව අයින් කරන ගන්න තියෙන ක්‍රමය මොකද්ද? මෛත්‍රිය පුරුදු පුහුණු කරන්න. එතකොට ওই කරදර බාධක අඩු වෙලා යනවා. කරදරක බාධක අඩු වෙනවා. ඊළඟට ඒකත් හරි. දැන් මේ හැම ප්‍රතිඵලයක්ම Tamanට ලැබෙන්නේ මරුණට පස්සේද? නෑනේ. මේලෝ මේ ජීවිතේම ලැබෙන දේවල් මේ කියලා තියෙනවා. කළා බලන්න මේවා ලැබෙනවා. සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපකං සුපිනම් පස්සති මනුස්සානම් ප්‍රියෝති දේවතා රක්칸ති. ඊළඟට මොකද්ද වෙන්නේ? නාස. ඒ කියන්නේ වසවිස ගිනි වලින් එයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නේ. වසවිස ගිනි ආයුධ වලින් මෛත්‍රිය වඩන කෙනාට කරදරයක් නැහැ. කරදරයක් වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ ඒකත් කාගේ පිහිටෙන්ද ඒක ලැබෙන්නේ? මෛත්‍රියේ පිහිටෙන්. කාගේ පිහිටෙන්ද ලැබෙන්නේ? දැන් අපි දන්න උත්තරා කියන උපාසිකාව. මේ උත්තරා උපාසිකාව පින්නතුනේ යා තරුණ කාලෙම ධර්මයට ලැබි වෙච්ච කෙනෙක්. එයාට කසාද බඳින්න ලැබුණේ අන්‍යාගමික පවුලකින්. ඉතින් එයා ගියා. ගිහලා නැන්දම්මත් එක්ක රණ්ඩු ඇල්ලුවේ නැහැ. එයාගේ මහත්තයාට කියපු ගමන් නීතියක් දැම්ම හාමුදුරුවන්ට දාන දෙන්න එපා. මේ ගෙදරට සාමින් වහන්සේලා වඩම්මන්න එපා. එච්චරයි. උත්තරා කලබල වුණේ නෑ. හැබැයි උත්තරාට කනගාටුවක් තියුණා නේ සාමින් වහන්සේලාට දන් දෙන්න විදියක් නෑ, බණ අහන්න යන්න විදියක්. නමුත් අය මෛත්‍රියෙන් වාසය කරා. කාලයක් අද්දි ප්ලෑන් එකක් ගැහුවා. මොකද්ද ගැහුවා ප්ලෑන් එක? එයාට කිව්වා අනේ ඔයා මාස 3කට කවුරු හරි ගෙනල්ලා තියා ගන්න. මාස 3කට විතරයි හොඳේ. මම ගිහින් මාස 3කින් අපේ අම්මලා ගෙදර ඉඳලා
මිනිහා කල්පනා කරා මාරයිනේ. එහෙනම් ඔයා යන්න මම 3 මාසෙක කවුරු හරි ගේන්නම් කියලා. ඉතින් උත්තරා කිසි අවුලක් නැහැ. අපේ අම්මලා එක දවසක හරි තියලා එයි. ඒක just උත්තරා නම් එහෙම කරා. දැන් මේ උත්තරා ගියේ කොහෙද? කෙලීම යාළුවොත් එක ගියේ පින්නතුණි වස් කාලෙක දානි දෙන්න ප්ලෑන් කරගෙන. දැන් උත්තරා යාළුවොත් එක බණ අහන්න යනවා දානි දෙනවා. අර ඉතින් මහත්ය වෙන ගෑනු කෙනෙක් ගෙන්නවා. ඒ ගෑනු කෙනා මාස 2ක් විතර යනකොට කල්පනා කරා මේ මාර මෝඩ ගෑණි ඉන්නේ. මෙච්චර සැප සම්පත්තියේදී මේක දාලා මට බාර දීලා ගියානේ. මම මේ ගෙදර හැමදාම ඉන්න ඕන කියලා චේතනාව ආවා. ඇයිලා 3 මාසයේ ඩියුටි ඉවර කරන්න කලින් ගෙදරින් ගියා. ගියේ කවුරු හොයාගෙනද? උත්තරා ලස්සනයි. ලස්සන කට්ටියට අය කැමති බව දැනගත්ත නිසා මෙයා මොකද කරේ? ඌ යනකොට දැන් උත්තරා අඳුරන්නේ නැහැ මෙයා කවුද කියලා ආවේ. එයා අර කට්ලට් වගේ දෙයක් චිටි ගාන තෙල් වල බදිමින් හිටියේ. මේ කාන්තාව ආපු ගමන් දුවල මොකද කරා? තෙල් චාති උස්සලා උත්තරාගේ ඔළුවට නවන කොටම උත්තරා හිතුවා අනේ මෙවැනි විපතක් මෑට නම් කවදාවත් නොවේවා කියලා හිතුවා. අර වේගය හිත වේගවත්නේ. අර සියලුම තෙල් සිසිල් දිය දහරාවි උත්තරාගේ ඔළුවට වැටුණා. අන්න එදා ධම්සක් ඒ කියන්නේ ජේතවනාරාමේ ධම්සභා මණ්ඩපෙදී තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ මාතෘකා කරේ උත්තරාට මේ වෙච්ච සිදුවීම. ඉසා පින්නතුනි අන්න බලන්න එයාට ඒවැයෙන් පුච්චන්න පුළුවන් කමක් ලැබුණේ. ඊළඟ දේ තමයි අන්නේ ඒ ලාභයත් මෛත්‍රියෙන් ලැබෙනවා. දැන් බලන්න මේ පින්නතුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් සේරම සුන්දර රටාව මේකේ නැද්ද? තියෙනවනේ. මාර ගේම් එක ගන්න ජීවත් වෙන්න දෙන්නේ. ඉතින් බලන්න very simple නේ. මොකද්ද කරන්න ඕන? සියලු සත්වෝ සුවපත් වේවා කියලා කල්පනා කරා. ඊළඟ දේ තමයි මොකද්ද? තුවටං චිත්තං සමාධියති. මෛත්‍රිය ඔබ පුරුදු පුහුණු කරන්න ඔබේ හිත සමාධිමත් වෙනවා වෙන් කළා දෙන්න. කවුද කියන්නේ? මෛත්‍රිය. ඔබ මාව වඩන්න ඕන භාවනාවක් ඔබේ හිත එකඟ කරලා දෙන්න. ඔබ දන්නවා පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගිහි කාල නම සිද්ධාර්ථ. ඒ සිද්ධාර්ථ එකම පුතා කවුද? රාහුල. බුදු වෙලා ගෙදර වැඩියට පස්සේ දායාදිල්ලුව මොකද කරේ? ශාසනයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ බාර දුන්න පැවිදි වෙන්න. පුංචි රාහුල කුමාරයා අවුරුදු 7 අවුරුදු වේදී සක්විති රජ සප අත්තරලා දාලා පැවිදි වෙන්න කැමති වුණා. දැන් මේ පුංචි රාහුල පිටුතුන එක්තරා උදයසන ගහක් මුලට වෙලා S2 වහගෙන භාවනා ඉරියව්වෙන් ඉන්නවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ පින්නපාතේ වඩින්න ඇවිල්ලා පාත්‍රෙත් හොදගෙන ළඟට ඇවිල්ලා වුණා රාහුල ආනාපාන සතිය වඩනව නේද? මොකක්ද ඇහුවේ? රාහුල ආනාපාන සතිය වඩනව නේද? ඇස්සරියේ නෑ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා. හිමීට අස්සරලා බැලුවා. ගෙනකොට ගොඩාක් දුර වැඩලා. ඊට ඉක්මනට ගියා කවුරුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ හොයාගෙන. ගිහිල්ලා පත් කඩේ දාලා වන්දනා කළානෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ. කොහොමද ආනාපාන සතිය වඩන්නේ? මොකක්ද අහන්නේ? කොහොමද ආනාපාන සතිය වඩන්නේ? රාහුල මේ මහ පොළොවේ පස් තියෙනවා. මොනවද තියෙන්නේ? මහ පොළොවේ පස්. තියෙනව නේද? ඒ වගේම රාහුල මේ කඳු වල ගල් වල මේවා තියෙන පටවි ධාතුව අධිකයි පස් වල ස්වභාවය. රාහුල මේ ශරීරයේත් පස් තියෙනවා. මොනවද ශරීරයේ කෙස් පස් වලට අයිති, ලොම් පස් වලට අයිති, නියපොතු පස් වලට අයිති, දත් පස් වලට අයිති, සම පස් වලට අයිති, ඇට පස් වලට අයිති, ඇට මිදුළු පස් වලට අයිති. මේ ශරීරේ තියෙනවනේ. එහෙනම් රාහුල බාහිරත් පස් තියෙනවා, අභ්‍යන්තරයේත් පස් තියෙනවා. එහෙනම් රාහුල බාහිර පස් සමාන කළ අභ්‍යන්තරයේ දිහා දකින්න පුරුදු වෙන්න කිව්වා. රාහුල බාහිර වතුර තියෙනවා. මොකද බාහිර තියෙන වතුර? මුහුදු ජලය, ගංගා ජලය, ලිඳේ ජලය, බොන වතුර ඒවා තමයි බාහිර තියෙන වතුර. ආපෝ ධාතු අධික දේවල්. මොකද ඇඟේ ආපෝ ධාතු අධික දේවල් පිත ඕනේ නැහැනේ පෙන්වන්න තියෙනවා. සෙම, සරව, දහඩිය, තෙල් මන්ද, කඳුළු, කෙල සොටු, සඳ මිදුළු, මුත්‍රා, උරුණු තෙල් ආදී මොකද මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු අධික වෙනවා. රාහුල බාහිර ආපෝ ධාතුව සමාන කළා ශරීරයේ තියෙන ආපෝ ධාතුව දිහා බලන්න පුරුදු වෙන්න. මම මේව පස්සේ හොඳටම කියලා දෙනවා. නිකන් ඒ කතාව මම කියන්නේ. ඊට පස්සේ මොකද කිව්වා? ඇඟේ තියෙන පින්නතුරි හුලං පොඩ්ඩක්. මොනවද ඇඟේ තියෙන හුලං පොඩ්ඩ? හුස්ම ගන්න හුලඟ, පිටපස්සෙන් පිට වෙන හුලඟ, අතපය එහා මෙහා කරන හුලඟ. ඕ ආයෝ ධාතුව. ඊට බාහිර හුලඟ තියෙන ටෝනේඩෝ වගේ හුලං, නැව් පෙරලන කුණාටු සහිත හුලං, ගස් කොළන් දෙකට කඩා දාගෙන යන හුලං. ඒ වගේ විශාල හුලඟ ස්කන්ධයක් බාහිර තියෙනවා. අර බාහිර හුලඟ සමාන කළා ඇඟේ හුලඟ දිහා බලන්න කියලා කිව්වා. ඊළඟට කිව්වා මොකද? ඇඟේ පිට තියෙන ගින්න, ගිනි කඳු වල ගින්න, ඉරු එළියෙන් ලැබෙන රස්නය, එලිපේ රස්නය, දර ගින්දර, පිදුරු ගින්දර, ලැව් ගින්දර ඔක්කොම බාහිර ගින්දර. හිතේ ගින්දර අයිති නැහැ හොඳේ. ඊට පස්සේ ඇඟේ තියෙන ගින්දර මොකද්ද? ආහාර පැසවන උෂ්ණත්වය. ඊළඟට මේ ඇඟේ තියෙන දේහ උෂ්ණත්වය. අන්න බාහිර ගින්දර සමාන කරලා ඇඟේ ගින්දර දිහා බලන්න. දැන් ඒ මොකද්ද කිව්වේ? ධාතු මානසිකාරය පුරුදු කරේ. මොකද්ද කිව්වේ? ධාතු. රාහුල ඔබ ගිහි කල මගේ පුතා. රාහුල ඔබ ගිහි කල මගේ පුතා.
ඔබ දන්නවා සක්විති රජ පදවිය මට ලැබුණා. ඊළඟට සක්විති රජකම් කරන්නේ කවුද? නාමල් නෙමෙයි කවුද? රාහුල කුමාරයා. ඒ නිසා පින්නතුනි ඔබත් මමත් දෙන්නම මේක අත්හැරියා. කවුද? ඔබත් මමත් දෙන්නම මේක අත්හැරියා. ඒ සම්පත් අලියොම කෙලපු කෙලපිඩක් වගේ අත්හැරියා. ඉතින් සුද්ධෝදන රජතුමා තමයි තාත්තා සීයා වෙන්නේ. අමිතෝදන රජතුමා මාම වෙන්නේ. රාහුල කුමාරගේ සුළු සීයා. ඒ ආකාරයේ විශාල රාජ පෙළපතක දේවල් අලියොම කෙලපිඩක් වගේ අත්හැර ඔබ මම පැවිදි වුණා. දැන් මම තුන් ලෝකයටම ධර්මයේ දේශනා කරන බුද්ධ කියන නමින් හඳුන්වන බුදුරජාණන් වහන්සේ. දැන් පැවිදි කළත් ඔබ මගේ පුතෙක්. පැවිදි ශ්‍රාවකෙක්. රාහුල බුදුරජාණන් වහන්සේට බොහෝ අය ප්‍රශංසා කරනවා. ඒවට රාහුල උඩ යන්න එපා. ඒව සාමාන්‍ය විදියට හිතන්න. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේට ආක්‍රෝෂ පරිභව කරනවා. මොකද්ද කරන්නේ? ආක්‍රෝෂ පරිභව. අන්න ඒ වෙලාවේ රාහුල කිපෙන්න එපා. මොකද්ද වෙන්නේ? කිපෙන්න එපා. ඒ අයට මෛත්‍රිය පුරුදු කරන්න. මොකද්ද පුරුදු කරන්නේ කිව්වේ? මෛත්‍රී සබ්බේ සත්තා භවන්තු. ඔන්න ඔය ආකාරයට පින්නතුනි පස්සේ අන්තිමටම තමයි ආනාපාන සතිය කියන්නේ. ඇයි? මෛත්‍රිය පුරුදු කරාම ආනාපාන සතිය කරන්න ලේසියි. තුවටං චිත්තං සමාධි. ඔය මහා චූල රාහුලෝ ආධාරි මහා රාහුලෝ ආධාරි සූත්‍රය. එතන මෙතනින් අපිට පේනවා මේ මෛත්‍රිය පුරුදු පුහුණු කරපු කෙනාට ඕනම භාවනාවක් කරගෙන යන උදව් උපකාරයක් ලැබෙනවා. තුවටං චිත්ත ඊළඟ එක තමයි දැන් ඊළඟ එක මොකද්ද? ඔයගේ ගණනාවක් තියෙන්නේ. ඔය ඊළඟ එක මරුණට පස්සේනේ ජීවතුන් අතර තව මොනවද ලබා දෙන්න පුළුවන්? සුවසේ නිදා යනවා. සුවසේ අවදි වෙනවා. නපුරු සීන පේන්නේ නැහැ. මේ ඊළඟට මූණ ප්‍රසන්න වෙනවා. මනුස්සයන්ට ප්‍රිය වෙනවා. අමනුස්සයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා. වසවිස ගින්නෙන් සතුරු විපත් වෙන්නේ නැහැ. හිත සමාධිමත් කරලා දෙනවා. තාම මොනවද වෙන්නේ? 9 හරියද? ඊට පස්සේ බම්බලුව. ඊට පස්සේ දැන් මේ ඔක්කොම ප්‍රතිඵල ලැබෙන්නේ කොහෙදද? මරුණට පස්සේ. මරුණට පස්සේ නෙමෙයි මොකද්ද? මැරෙන්න කලින්. එහෙනම් මේ හැම දෙයක්ම Tamanට ලාභ ලැබෙන්නේ ජීවතුන් අතර ඉන්න කාලෙදී. මොකක් කරන කාලෙද? ජීවත් වෙන කාලේ. එහෙනම් පින්නතුනි දැන් අපි සුවසේ නිදා ගන්න මොනවද කරන්නේ? සුව නින්දට ලයින්කෝ. දැන් ඒක ගෙනාවා කියලා සුවසේ නින්ද යන හවස තරහෙන් හිටියනම් දෙන්න දෙමහල්ලෝ. නින්ද යන්නේ. එහෙනම් සුව නින්දට ලයින්කෝ නේ මොකද්ද? මෛත්‍රී නැමැති වතුර. ඊළාට පින්නතුනි මොකද්ද? උදේ පිපිදීමට බාත්රූම් එක. ඒකට යනකොට එපා වෙනෝනේ කොච්චර ලස්සනට හදලා තිබුණත් උදේ පාන්දර ඔකට යන්න වෙනකොට. කොච්චර ලස්ස ගානක් වියදම් කරලා හැදුවත් මොකද්ද වෙන්නේ? එපා වෙනෝනේ ඔකට ගිහිලා රටේ වැඩ ටික හොදලා ඔක්කොම කරගෙන එනකොට. එහෙනම් සුව නින්දට මොනවද? මෛත්‍රී. ඊළාසේ අපි කැමති මොන සිහින පේනවටද? සිහිනෙන් හරි කමන්නේ මල් ටිකක් කඩාගෙන බුදුන් ඇඳගෙන චෛත්‍යයක් ඇඳගෙන දිව්‍ය ලෝකෙ ටුවර් එකක් යන්න තියෙනවා. සිහිනෙන්වත් මට ඔබ පේන්නේ මම මොකද යක්ෂයෝ ප්‍රේතයෝ අමනුෂ්‍යයෝ ඊළාසේ නයි පොළොංගු පේන්න එපා. හැබැයි පේන්නේ මොකුන්ද? අන ඇඳුන් නැතුව හිටියා කියාවේ අරක නැතුව හිටියා මේක පේනොත් මොකක් හරි දානයක් දෙන්නේ. ඕකනේ කියන්නේ මොනවා හරි. එහෙනම් සුවසේ සීන දකින්න මෛත්‍රිය කරන්න. ඊළඟ try එක මොකද්ද? ලස්සන වෙන්න. අන්න මෛත්‍රිය. ඊළඟ එක මොකද්ද? හැමෝටම ප්‍රියමනාප වෙන්න. අන්න ඒ වගේ වෙන්නේ. ඊළඟ try එක මොකද්ද අපි දෙන්නේ? ආරක්ෂාව. සිකියුරිටි එක පින්නතුනි ගෝල්ඩ් වලින් කියන දිව්‍ය ලෝක හෙවන් එකෙන් ගෙනල්ලා දෙන්නේ. මේ අවන් ගාඩ් අර ගාඩ් මේ ගාඩ් ඕන. ඊළඟ එක මොකද්ද? මුකවා. ඊළඟට පින්නතුනි ඒ ටිකත් හරි ওই ටිකත් හරි හිත සමාධිමත් කරගන්න ගියාම අනේ හාමුදුරනේ අරහෙ යනවනේ මෙහෙ යනවනේ අරහෙ යනවනේ. ඉතින් මේක කරන්න ටික කාලයක් කරනකොට ඕක හරි යනවා. අන්තිම දේ තමයි පින්නතුනි අවසානයේ අපි හැමෝටම මුලින් මතක් කරා වගේ මේ ඔක්කොම සැප භුක්ති විඳන් මොකද්ද වෙන්නේ? මැරෙන්න සිද්ධ වෙනවා. අන්නේ මරණාසන්න අවස්ථාවේ මෛත්‍රිය පුරුදු කරපු කෙනා යා මොකද කරන්නේ? සිහි මුලා වෙලා මැරෙන්න දෙන්නේ. සමහර අතපය මොකක් හරි කැපිලා කැඩිලා කුණු වෙලා කියලා තියෙන්නේ. නමුත් ඒවා අතපය ඔය කුණු වෙලා. නමුත් එයාගේ හිතට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුද ඒ රැකලා දෙන්නේ ආරක්ෂාව දෙන්නේ කවුද? මෛත්‍රිය. නිවන අරමුණු කළ රහත් වෙලා නැත්තම් බබලව ගිහිල්ලා උපත සකස් කළා දෙන්නම් කියලා කියනවා. පිළිදොරි මෙන් 10ක්ම මෙලවදී ලැබෙන දේවල්. එකයි මරණයෙන් පස්සේ ලැබෙන දේවල් තියෙන්නේ. එහෙනම් මෙච්චර දැන් අපි මෙච්චර දේවල් පිළිදොරින් ලැබෙන තීදි මේක අත්හරිනවා නම් මොකද්ද වෙන්නේ? අනේ කාලේ වනේ වාසේ වගේ තමයි. ඒ නිසා මම මේ මෛත්‍රී භාවනාව දිහා දකින්නේ මෙහෙමයි. දැන් මේ පින්නතුන් ගිහි ජීවිත සාර්ථක කරගන්න නේ බලන්න. දැන් බලන්න හිත සමාධිමත් වුණා ළමයින්ට ඉගෙන ගන්න ලේසිද අමාරුයිද? ලේසි තියෙන්නේ. ලේසි නරමුණු කරන්න ලේසි. මෙන්න මේකයි තියෙන්නේ. පින්නතුනි මේක ලෞකික පැත්තේ උපරිමයටම දියුණු වෙන්න පුළුවන්. ලෞකික ජීවිතේ උපරිමයට යන්නත් පුළුවන්. ලෝකෝත්තර ජීවිතේ අමා මහ නිවනින්ම සැනසෙන්නත් මේ දෙකම ලබා දෙන එකම දේ මොකද්ද? මෛත්‍රිය. ලෞකිකත්වයේ උපරිමත්යන් අපි කොච්චර වැඩ කළා හරි බලාපොරොත්තු වෙන්නේ සුවනින්දාක්නේ. සුවසේ අවදි වීමක් අනිත් අයට ප්‍රසන්න. ඕව තමයි අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ සියලු දේවල් මේකෙන් ලැබෙනවා. එහෙනම් ඒක නිසානේ කියන්නේ ඌරොන්ට මේවා රහ නැහැ.
මැරිලා වැඩ කළා කොහොම හරි තමයි මුණ ප්‍රසන්න කරගන්න ඕන. කරන්න දෙයක් නැහැ. මොනව කරන්නේ? මේ හැමදාම පින්නතුන් කියා දෙන එක මිනිස්සෙක් හරි ප්‍රයෝජනෙ ගත්තොත් එයාට මේව ලැබෙනවා. ඊළඟ තමයි මෙන්න මේ තියෙන මේවා කවුරු හරි කරනවා නම් මෙන්න මේ 10 11 Tamanට පේන තැනක ගහගන්න. මොකද එතකොට එයාට නැවත මේක කිරීමේ ආසාවක් ඇති වෙනවා. ඊළඟට දවසක් ගිහලා සුවපත් වේවා කියලා ලබන සතිය ආවිලා කියන්න එපා. හාමුදුරුවෝ මට සොඳුරු සීන පේන්නේ නැහැ කියලා. පේන්නේ නැහැ, එහෙම පේන්නේ. කොහොමද මේක කරන්න ඕන? යානි කතාය. වත්තු කතාය. අනුචිතාය. පරිචිතාය. සුසුමාරද්දාය ආකාරයට දිනු වෙලා තියෙනවා. යානි කතාය කියන්නේ යානාවක් වගේ පුරුදු වෙලා තියෙනවා. අපිට මතකයි නම් පිනතුනේ මුලින්ම අපි බයිසිකල් පැදපු කාලේ බයිසිකල් පැද්දනම් මුලින්ම පදින්නේ කොහේ පැටල් එකේ පදින්නේ. තව එකෙනෙක්ට අල්ල ගන්න දීලා පැටල් ගහන. ඊට පස්සේ කොහමද පදින්නේ? ඊට යට පොල්ලෙන් දාලා කාට හරි කියන අල්ල ගනින් කියලා කොහොමද? ඒකත් හරි. ඔය ටික කාලයක් පැද්දලා ඊළඟට මොකද කරන්නේ? උඩේ පොල්ලෙන් දාලා බොහොම මාරුවෙන් පදින්න. ඒක කාලයක් පැද්දලා පස්සේ මෙන්න යකෝ හැන්ඩල් එකත් අත්තලා යනවා. මෙන්න බයිසිකලේ උඩ දානවා. එහෙනම් අපි මුලින් කොහමද පුරුදු වුනේ? පැටල් ගහලා. ඒ නිසා ඒ බයිසිකල් පදිනවා හා සමානමයි මේක. මුලදී අර යන ගමන් එන ගමන් පොඩ පුරුදු වෙලා පස්සේ බලවත් වුණාම අන්න අර යානාවක් වෙනවා. කවුරු හරි ඩ්‍රයිවිං පුළුවන් නම් ඩ්‍රයිවිං මුල් කාලේ පුරුදු වෙන හැටි කල්පනා කරලා බලන්න. මුලින්ම ගියර් එකට කකුල තියලා ක්ලච් එකට තියාගන්න බය, සුක්කාන මල්ලන්න බය. ඒක දාන්න. ඔහොම කළා අන්තිමට මොකද වෙන්නේ? යනව නෙවෙයි ඉතින් පිඹිනවා. එයා කාටද යානාව පුරුදු වුණාට පස්සේ තනි ඇඟිල්ලෙන් ගෙනියන්න කිසි බයක් නෑ. අන්න ඒ වගේ මේ මෛත්‍රිය පිනතුනේ පුරුදු පුහුණු කරගන්න ඕන. යානාවක් අන්නේ තත්ත්වෙදී තමයි මේ ප්‍රතිඵල උදා වෙන්නේ. ඊට මේ පින්නතුන් අහලා තියෙනවා මේ සාම ජාතකේ. මොන ජාතකේ? සාම කුමාරයාගේ ජාතක කතාව. අහලා තියෙනවා සාම කුමාරයාගේ ජාතක කතාව. සාම කුමාරයා කියන්නේ මෛත්‍රී කරපු කෙනෙක්ද නැති කෙනෙක්ද? මෛත්‍රිය කරපු කෙනෙක්. සාම කුමාරයාට කැලේ ඉන්න සත්තුත් ආදරේ. අන්ධ අම්මයි තාත්තයි රැකගත්තේ කවුද? සාම කුමාරයා. පළතුරු කඩාගෙන ඇවිල්ලා අම්මට තාත්තට කන්න දී. ඒක තමයි සාම කුමාරයාගේ ජාතකය. තව මේ සාම කුමාරට ඊතලයක් වැදුනද නැද්ද? දැන් මේ මෛත්‍රිය වඩනවා නම් මොකද්ද වෙන්නේ නැත්තේ? ඊතල වදින්නේ. එහෙනම් මොකද උනේ? ඊතලේ ආපස්සට ගියා නෑ. වැදුනා. වැදිලා සිහිය නැතුව වැටුණා. එහෙනම් දැන් මේකෙන්ම කිව්වා මෛත්‍රිය වඩනවා නම් ඊතල කඩු කිනිසි වදින්නේ. එහෙනම් සාම කුමාරට මොකද උනේ? අයියෝ සාම. මොකද උනේ සාම කුමාරට? ඒක තේරුම් ගන්න. දැන් අපි හයියෙන් වහිනවා. දැන් හයියෙන් වැස්සොත් අපි තෙමෙනවද? හයියෙන් වැස්සොත් අපි තෙමේද? මේ නිකන් රියැලිටි එකක් තේරුම් ගන්න දැන් හයියෙන් දැන් වැස්සොත් අපි තෙමෙනවද? තෙමෙනවද? ඇයි තෙමෙන්නේ නැත්te අපේ බලෙන්ද වහලේ බලෙන්ද? අපේ බලයටද තෙමෙන්නේ නැත්තේ වහලේ බලයටද? වහලේ බලය. ඊට පස්සේ කවුරු හරි යුද්ධ කරන්න යනකොට ඉස්සර යුද්ධ කරනකොට මේ යකඩ හැට්ට දාගන්න සේෆ්ටි කිට් එක දාගන්න. දාගෙන යුද්ධ කරනකොට පින්නතුනේ ඒක ඇවිල්ලා ඊතල වදිනකොට බොඩි එකට අවුලක් නැහැ. ඊතල නැවිලා බිම වැටෙනවා. ඒතකොට එයාට ඊතල වදින්නේ නැත්තේ එයාගේ බලෙන්ද අර දාපු සේෆ්ටි කිට් එකේ බලෙන්ද? ඔන්න දිව පැටලෙන වචනය. ආරක්ෂක උපකරණ කට්ටලෙන්ද? කාගේ බලෙන්ද? ඒ තියෙන. දැන් එයා යුද්ධයට යනවා ඒක ගලවලා. වදිනවද නැද්ද? වදිනවා. දැන් මෙතනින් වහලා නැතුනොත් එමෙනවද නැද්ද? එනවා. එහෙනම් පිළිතුරු මෛත්‍රියේ බලෙන් ওই තෑගි ලැබෙනවා මිසක් අපේ බලයට ඕවා ලැබෙන්නේ නැහැ. මෛත්‍රිය නැති වෙලාවට ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගතමි. යන ගමන් එන ගමන් වාඩි වෙන ගමන් නිින්දට යනතුරු මෛත්‍රියෙන් වාසය කරන්න. නිසා ඒක පින්නතුනේ මේ වගේ සිදුවීම් ඇවිල්ලා තර්ක ප්‍රශ්න ආවොත් ඒක Tamanට නොතේරෙනකම. නමුත් ඒ ධර්මයේ වරදක් නෙවෙයි. ඒ නිසා මේ මෛත්‍රිය මේ තෑගි ටික ලබා දෙන්නේ ඔබේ බලයකට නෙවෙයි. ඒක කාගේ බලයක්ද? මෛත්‍රියේ බලය. රාජසිංහ රජුරුවන්ගේ බලය නෙවෙයි කාගේද? මේන පින්නතුන්ගේ බලය නෙවෙයි මෛත්‍රියේ බලය. ඒ මෛත්‍රියේ බලනුයි කියලා වෙන්නේ. මෛත්‍රිය බලය නැති කරගත්තර වෙලාවට 31 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරන්න වෙනවා. පිළිතුරු මම මෛත්‍රිය ගැන කියන්නේ එහෙම ඡන්ද කේස් එකක් නෙවෙයි. හොඳ එකක් තේරුම් ගන්න. මට කාට දුන්නත් එකයි. එහෙම එකක් නෑ. අද මේ ඒකාග්‍රතාවයට මේක ඕන පන්තිය කියලා දෙනවා. නැත්නම් මේ පිළිතුරු බලලා මෛත්‍රිය කියලා කියනවා. මම කවදාවත් පිළිතුරු ඡන්ද දීලත් නෑ. ඡන්ද දෙන්නෙත් නෑ. මේ පිළිතුරු කාට දුන්නත් මට ප්‍රශ්නෙකුත් නෑ. ඒක මට අදාළ එකක් නෙවෙයි. ඊළාට චුට්ටක් බලන්න. දැන් ওই වගේ ගණනාවක් තියෙනවා. ගණනාවක් තියෙන බලමු. දැන් ඒකාග්‍රතාවය ගැන තව කියන්න බල ඔය යති.
දැන් මේ පින්නතුන ඒකාග්‍රතාවය ගැන කියා දීලා ඩිග්‍රියක් ගන්න නෙමෙයි මොකද? තමන්ගේ ජීවිත සුවදායක කරගන්නයි ඕන. ඒ නිසා මේ පින්නතුන මොනවම හරි කරන්න බෑ. යන්නේන ගමන් නිදහස් කාලවල හරි වාහනේ ඩ්‍රයිවිං කරන ගමන් හරි කලර් ලයිට් එකක් දැක්ක ගමන් මොකද්ද හිතන්න ඕන? සියලු සත්වයෝ සුවපත් වේවා. දැන් අපි ඉස්සර වාහනෙන් ඕල්ටෙක් කරනකොට ගේම ඉල්ලන්නේ. මගේ යාළුවෝ ගේම තමයි ඉල්ලන්නේ අද්දගෙන ගියෝ. දැන් මොකද්ද කියන්නේ? සුවපත් වේවා ඵලයන් මම ඵලයක්. ඒ නිසා අපි ඕල්ටෙක් කරන වෙලාවට සුවපත් වේවා කියලා දේශය වෙනුවට භාවිතා කරන්න පුළුවන්. ඔය ආකාරයේ ප්‍රායෝගික ධර්මයේ කරගත්තට පස්සේ අපිට නොසිතූ කුසලස්කන්ධයන් මරණයට රැස් කරගන්න පුළුවන්. ඊළඟ දේ තමයි පිනොත් හිතගන්නේ අරමුණක්. හිතගන්නේ මොකද්ද? අරමුණ. ඒ අරමුණ විඳින්නේ කවුද? වේදනාව. ඒ අරමුණ හඳුනාගන්නේ කවුද? සංඥා. ඒ අරමුණට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. ඒ අරමුණේ ගැටෙන්නේ කවුද? පස්සේ. ඒ අරමුණ එකඟ කරන්නේ කවුද? ඒකාග්‍රතාවය. වැඩ ගන්න මේ පින්නතුන්ට බාරයි. මම දන්නේ. ඊළඟට පින්නතුනි මොකක්ද වෙන්න ඕන? ඊළඟ දේ තමයි දැන් අපි මේ ජීවත් වෙනවනේ. අපි මේ ජීවත් වෙනවා. ජීවත් වෙනකොට මේ හිත මේ බොඩි එක අත්හැරලා යනවද නැද්ද? යනවා. අත්හැරලා යන්නේ නැහැ කියලා හිතනකොට මේ බොඩි එක මේ සිත් පරම්පරාව අත්හැර යනවා. අපි දන්නවා ලෞතර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ගත්තේ දීපාංකර බුදුරජාණන් වහන්සේගෙන්. නමුත් ඒ බුදු වෙන්න චේතනාව ඇතුනේ මොන කාලෙද? මාතුපෝසක ජාතකයේදී. මොන ජාතකයේද? මාතුපෝසක ජාතකයේ. ඒ කාලේ පින්නතුනි මොකක්ද වෙන්නේ? අපේ බෝසතාණන් වහන්සේ මොකද්ද වෙන්නේ? බිස්නස් කරන කෙනෙක්. මොනව කරන කෙනෙක්ද? වෙළඳාම් කරන කෙනෙක් නැව් මගින් ගිහිලා. මේ පෘථුවිය නෙවෙයි වෙනත් පෘථුවියක්. 20 අසංකයේ කල්ප ලක්ෂයකට එහා කතාවක් මේ. හිස්ටරි එක 20 අසංකයේ කල්ප ලක්ෂයකට ඔබ්බේ. මේ පිටුතර මම කියවනේ අසංකය ගැන කිව්වද? නෑ. දැන් අපි කියන මහා කල්පය කියලා එක ගන්න. මේ පෘථුවියට ආවස මහා කල්ප එකක් තියෙනවා. මහා කල්ප එකක් වෙනොත් ගාණින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. මහා කල්ප එකක් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැතැම්ම 16ක් දිග. කීයක් දිගද? 16ක් දිග. 16ක් පළල 16ක් ගැඹුර වලක් තියෙනවා. අවුරුදු 100ට වතාවක් එක බැටයක් දාලා ඒ අවදාන කෙනාගේ චේතනාව මොකද්ද? අවුරුදු 100ට එක බැටයක් දාලා ගන්න කියලා මේ වල පුරවල ඉවර කරන්න. මේක උපමාවක්. උපමාවක් කියන්නේ යමක් තේරුම් ගන්න. උපමාව වරද්දව ගන්න එපා. ඒතකොට මේ ශාලාවේ මේ කොනේ ඉඳලා කිලෝමීටර් 16 සැතැම්ම 16ක් කියන්නේ කිලෝමීටර් 25ක්. දැන් නුගේගොඩ ඉඳලා කොට්ටාවට කොච්චර දුරක් තියෙනවද? කොට්ටාවට 14යිද? 10ක් නේ. ඔබන අවිස්සාවේලට නුගේගොඩ ඉඳලා කීයක් තියෙන්නේ? දැන් අවිස්සාවේල කොස්ගමටත් එහා වෙනවා කිලෝමීටර් 25ක් යනවා. එච්චර දිගක් තියෙනවා. එච්චර පළලක් තියෙනවා. එච්චර ගැඹුරක් තියෙනවා. හරිද? ඔන්න ඔය අවුරුදු 100ට වතා එක අබෑටයක් දානවා. දාලා චේතනාව මොකද්ද? මේ වල කවදකාරී අබෑට වලින් පුරවල ඉවර. ඒ චේතනාව තියෙන මනුස්සය අවුරුදු 100ට දාන්නේ කීයද? එකයි. මහාන යම් දිනක මේ වලත් පිරලා ඉවර වෙලා යාවි. අබෑට වලින්. නමුත් කල්පය අවසන්. කල්පය අවසන්. එයා මේ මට බොන්න තියෙන වීදුරුවට අර ග්ලාස් එකට අබෑටයක් ගන්න අවුරුදු 100ට දාගොත් ඕකට අවුරුදු කීයක්ද? 10ක් දැම්මොත් අවුරුදු 1000යි. 10000ක් දැම්මොත් කීයද? අබෑට මේ 20ක් දැම්මොත් අවුරුදු 2000යි. ඉතින් ඔය ආකාරයට මේක පුරවල ඉවර කරලා අබෑට 1000කටත් වඩා දාන්න ඕනනේ. ලක්ෂයකටත් වඩා දාන්න ඕනේ. ලක්ෂ 100න් වැඩි කරාම කිය ලක්ෂ 100. එතකොට පිරුදු මේ වල පුරල ඉවර කරන්න ලක්ෂ කෝටි ගණන් බිලියන් ට්‍රිලියන් වලින් කතා කරන්න විදියක් නැහැ. ඒ තරම් ලොකු කාලයක් තමයි පින්නතුනි මහා කල්පයක ආයුෂ. මහා පෘථුවියක් රැඳිච්ච කාලය. එතකොට පින්නතුනි අසංකේයයි කියන්නේ එකට එක බිඳුවක් දැම්මම කියම 10යි. දෙකක් දැම්මම කීයේ 100යි. තුනක් දැම්මම කීයද 10යි. එතකොට කල්ප 1000කට කියන්නේ එකයි බිඳු කීයද 3යි. 10000යි කියන්නේ මේ වගේ පෘථුවි 10000යි කියන්නේ එකයි බිඳු 4යි. මේ වගේ පෘථුවි 10000. එකයි බිඳු 5ක් දැම්ම මේ වගේ පෘථුවි ලක්ෂයයි. එකයි බිඳු 6ක් දැම්ම මේ වගේ පෘථුවි දසලක්ෂය. 7ක් දැම්ම කෝටි 100. මහා කල්ප කෝටි 100ක්. පින්නතුනි තවත් මේකට තියෙන 3යි 6යි 7යි තව බිඳු දාන්න ඕන පින්නතුනි 133ක්. අසංකේයයි. කීයද ඒකට කියන්නේ? 10 140 වෙනි බලයක්. අසංකේය. ඔකට කියන අසංකේය. ඔකට කියන්නේ මොකද්ද? අසංකේය. ඒ අසංකේය පෘථිවි තියෙනවා. අසංකේය පෘථිවි තියෙනවා. හරිද? ඒකට මේකට කියන අසංකේය. ඒකට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කතාව කොච්චර කලින්ද දෙන්නේ? මේක 20ෙන් වැඩි කරන්න ඕන. කීයෙන් වැඩි කරන්න ඕන? 20 අසංකේයයි. එකතු කරන්න ඕන කල්ප ලක්ෂයක්. ඒ කියන්නේ 10 5ක් එකතු කරන්න. කල්ප ලක්ෂය. දැන් මේව ඕනේ නැහැ ගණන් ඕනේ නැහැ මම මේක ඉතිහාසෙ මෙච්චර දුර කතාව මේ කියන්නේ. එතකොට පින්නතුනි 20 අසංකේය කල්ප ලක්ෂයකට කලින් එහාදී
හිතා ගන්නවත් පුළුවන් කමක් නැහැ. මේ වගේ ඒවා 20ක් 100 හිතන්න පුළුවන්ද? අන්නේ පෘථුවේදී පිනතුනි ඒක බිස්නස් කරමින් තමයි අපේ බෝසතාණන් වහන්සේ ජීවත් වුනේ. හිතන්න බෑ. ඒ ආකාරයට පිනතුනි අන්නේ ආකාරය යනකොට එයාට හිටිය අම්මා විතරයි. දැන් කල්පනා කර අම්මා මහලු වයසේ මොකද්ද? අම්මට දැන් අම්මව රැක බලා ගන්න ඕන. ඊට පස්සේ යන ගමන් ඒ නැවේ අරගෙන ගිය අම්මවත් රැක බලාගෙන බිස්නස් එක කරගන්න. යනකොට මොකද වුනේ? කොරේ පිටට මරේ. ඊට පස්සේ නැව කුණාටුවකට අහු වුණා. අහු වුණා අනිත් අය බඩු බාණ්ඩ බේරගෙන තමාගේ ජීවිතේ බේර ගන්න යනකොට බෝසතාණන් වහන්සේ හිටියේ අනේ මාව ඉපද්දපු අම්මව මේක තනි කරලා දාලා යන්න විදියක් නෑ. කරේ තියාගෙන කරෙන් අල්ල ගන්න කියලා පිනතුනි පරක් තෙරක් කොණක් මායිමක් නොපෙනෙන සාගරේ පීනන්න තීරණය කරා. පළවෙනි දවසේ අවසන් වුණා. නමුත් ඊමක් මායිමක් කොණක් පේන්නේ නැහැ. දෙවෙනි දවස් අවසන් වුණා. පීනනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. නමුත් පරතරක් ගොඩබිමක් පේන්නේ නැහැ. නමුත් කායික ශක්තිය දුර්වල වුණාට හිතට හිතුන්නේ අම්මව අත්තර දාලා යන්න. තුන්වෙනි දවසෙත් එක දිගටම පීනුවා ඒ සාගරේ. තුන්වෙනි දවසෙත් ගොඩබිමක ඡායාවක්වත් දැක ගන්න ලැබුණේ නැහැ. හතරවෙනි දවසෙත් පීනුවා. හතරවෙනි දවසේ ගොඩබිමේ ඡායාවක් දැක ගන්න ලැබුණේ නැහැ. පහ හය දිනයන් පීනුවා. හත්වෙනි දවසේ ගොඩබිමේ ඡායාව පේන විට පීන ගන්න පණ නෑ. ඒත් අම්මව අත්තර දාලා යන්න හිතෙන් අම්මා කියන පුතේ යන්න මම වයසයිනේ. ඒත් කට වහගෙන එහෙමම පිනවා. අර දියරේ බලයට පිනතුනේ ශරීරයේ තියලා කොහොම හරි ගොඩබිමකට ගොඩ වෙනකොට බෝසතාණන් වහන්සේට පීන ගන්න තරම් නැගිටින්නවත් කායික ශක්තියක් නෑ. අම්මා කිව්වා පුතේ මම මේ සාගරයෙන් එතර කර ඔබ මෙන්න මේ සාගරයේ ගොඩබිමින සියලුම සත්තුත් අරගෙන ඔබ දවසක බුදු වේවා කියලා කිව්වා. අන්න විවරණේ දුන්නා. අන්න ඒ අවස්ථාවේ බෝසතාණන් වහන්සේ අරමුණ හරහා හිතුණා අනේ මටත් බුදු වෙන්න ඇත්තම් කියලා. ඇත්තම්. ඉතින් ආයේ සිදුවීම උනේ කවද 20 අසංකේ කල්පලක්ෂයකට කලින්. ඊපස්සේ කුමාරයා මැරුණා. ඒ කුමාරයා මොකද වුනේ? මැරුණා. එතකොට ඒ 20 අසංකේ කල්පලක්ෂේ මැරෙනවනේ. මැරුණාට පස්සේ බොඩි එකේ පොළොවටම පස් වුණා. ආස්සේ පින්නෝදින බුදුවරු 512000ක් ඉදිරියේ 12000කට වැඩි 512000කට වැඩි බුදුවරු සංඛ්‍යාවක් 16 සංඛ්‍යයක් තිස්සේ හමුණා. කල් 1.140ක් දාපු ඒවා කල්ප වලින් 16ක්. 16 සංඛ්‍යයේ කල්පලක්ෂයක් තුළ බුදුවරු 512000කට වඩා මුණ ගැහුණා. ඒ මුණ ගැහිීමේදී අර බුදුරජාණන් වහන්සේලා බුදු වෙනව බව දැක්කට පස්සේ හිතනවා අනේ මටත් මේ වගේ බුදු වෙන්න ඇත්තම් කියලා හිතේ. ඒක මනෝ ප්‍රනිදානය කියලා කියනවා. ආසේ පිනෝදනි තවත් බුදුවරු ගාවට ගිහිල්ලා වචනෙන් බුදු වෙන්න ඉල්ලුවා. හැබැයි ටිකට් එක දෙන්න විදියක් නැහැ. අවශ්‍ය සාධක සම්පූර්ණ වෙලා ඉතින් බුදුවරු නිහඬව හිටියා. එයාකාට වාක් ප්‍රනිදානය මනෝ ප්‍රනිදානය තුල බුදු බව ඉල්ලුවත් කිසි කෙනෙකුගේ විවරණ ලැබුණේ නැහැ. පිනෝද ඊට පස්සේ සාර අසංකේ කල්පලක්ෂයකට කලින් ඒ කියන්නේ 4 ගුණ කිරීම 1.140යි තව 10 5ක් එකතු කරාම පෘථිවි ගානකට කලින් පෘථිවි එක පහළ වුණා. දීපාංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මොන බුදුරජාණන් වහන්සේකද? දීපාංකර බුදුරජාණන් වහන්සේ. අන්නේ දීපාංකර බුදුරජාණන් වහන්සේ පින්නතුනේ නුවරට වඩින වෙලාවට ඒ නුවරට වඩිනවා ශ්‍රාවක සංඝයා 160000කට අධික සංඛ්‍යාවක් එක. ඒ නුවරම කහපාටයිනේ. එකල මිනිස්සු පිනුනේ වැස්ස නිසා මේ වැස්සේ මඩේ බුදුරජාණන් වහන්සේට වඩින දෙන්න බෑ කියලා වැලි ගෙනල්ලා ඒ ලී කුඩු ගෙනල්ලා පිනුනේ මේ මඩ අයින් කරමින් ඒව ඇතිරුවා. සුමේද කියන තාපස නමින් තමයි අපේ බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටියේ. සුමේද තාපසේ තව විශාල කොටසක් තනියෙන් බාරගත්තා පිළිසකර කරන්න. මඩ අස්කල්ල වැලි ගහලා එනකොට දීපාංකර බුදුරජාණන් වහන්සේ ශාවක සංගරුවනත් එක්ක එනුවරට වඩිනවා. වඩින තුරුම මඩ අතින් අයින් කරා. අයින් කරනකොට දීපාංකර බුදුරජාණන් වහන්සේ ලං වෙනකොට මඩ අයින් කරගන්න කාලයක් නැහැ. ගෝප කුමෝබි නීල සුනෙත්තෝ ගව පැටියෙක් වගේ නිල් පාට දැස් දින දීපාංකර බුදුරජාණන් වහන්සේ වදිනවා. චක්ක වරංකිත රත්ත සුපාදෝ රෝස පාට සමතල යටිපතුල් තියෙන දීපාංකර බුදුරජාණන් වහන්සේ වඩිනවා. තරු පිරිවරාගෙන හඳ තියෙන වගේ පින්නතුනි මහා සංඝරත්න 160,000ක් ඈතට විහිදිලා තියෙනවා. ඊවස් මේ සුමේද තාපසය කල්පනා කරා ළඟටම දීපාංකර බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදේ ඇවිල්ලා. දැන් කරගන්න දෙයක් නෑ. ඔබ වහන්සේ මේ තරම් විශාල ප්‍රමාණයකට ධර්මයේ දීලා මේ ඊතර කරගෙන යනවා. මමත් යම් දවසක මේ ආකාරයෙන්ම ඔබ වහන්සේ වගේම බුදුරජාණන් වහන්සේ වගේම ඊතර කරගෙනවා. ඒ ඊතර කරනවා නම් ඔබ වහන්සේ ශ්‍රී පතුල මගේ පිටේ තියලා මෙතනින් ඊතර වෙන්න මම මඩේ යන්න දෙන්නේ නැහැ කියලා. ඒ මඩේ පින්නතුනි දිගා වුණා. ඊට දීපාංකර බුදුරජාණන් වහන්සේ සිත් පරම්පරාවෙන් බෝසතාණන් වහන්සේ සුමේද තාපසයක සිත් පරම්පරාව දැක්කා. දකින්නකොට මොකද්ද චේතනාව? බුදු වෙන්න චේතනාව. මොකන චේතනාවද පහළ වෙන්නේ? අන්න මේ වෙලාවේ මේ සුමේද තාපසය මේ කාම්භෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් මේ මොන කෙනෙක්ද? පංච අභිඥා තියෙනවා.
දෙවියොත් එක කතා කරනවා, දිව්‍ය ලෝක වලට යනවා, 이르දි තියෙනවා. මේ වගේ ඥාන අභිඥා උපදවපු කෙනෙක්. සතරපද ගාථාවක් එතෙන්දි දේශනා කරන් මෙතනම අරහත්ත්වයටපත් වෙන පින තියෙනවා. පිනක් තියෙනවා. සතරපද ගාථාවක විදර්ශනාව විතරයි කුළු ගන්නන්න ඕන හිතේ. ඒක ඒ පින තියෙනවා. නමුත් මෙයාගේ කල්පනාව අරහත්ත්වේ නෙවෙයි මොකද්ද? බුද්ධත්වය. ඊට පස්සේ හේතු සම්පූර්ණ සාධකයි දීපාංකර බුදුරජාණන් වහන්සේ විඥාන පරම්පරාව අරමුණු කර අනාගතයට අරමුණු කරනකොට පින්නතුනි සාර අසංකේ කල්පලක්ෂයට පස්සේ මේ අපි පය ගහලා ඉන්න පෘථුවිය දැක්කා. මෙන්න මේ පෘථුවියේ උපදින ඉන්නවා කවුද? මහා මායා කියලා කෙනෙක්, කාන්තාවක් උපදිනවා. සුද්ධෝදන කියන රජ කෙනෙක්ට දාව සිද්ධාර්ථ නමින් උපදින්නේ ඔබයි. උපදිලා ඔබ අවුරුදු 29 ගිහිගේ අත්තරලා අවුරුදු 35 දේනුවර ගෞතම නමින් සම්මා සම්බුදු වෙන තුන්ලොවට අගරජ වෙන්නේ ඔබයි කියලා නියත විවරණ දුන්නා. උදාහරණ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් යම් රාත්‍රියක සම්මා සම්බුද්ධත්වයේ ලබනවාද, යම් රාත්‍රියක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පානවාද, ඒ අතර කාලයේ යමක් ප්‍රකාශ කරනවාද, යමක් මතු කරනවද, අන්න ඒක දේවේනවා, දෙවියෙක්ට වෙනස් කරන්නත් බෑ. බ්‍රහ්මණයනවා, බ්‍රහ්මයට වෙනස් කරන්නත් බෑ. මාරේනවා, මාරයෙක්ට වෙනස් කරන්නත්, සමන බ්‍රාහ්මණේනවා, සමන බ්‍රාහ්මණයටවත් ඒ කියපු දේ වැරදි කියලා අභියෝග හේතු සහිතව අභියෝග කරන්න බෑ. ඒක නැති කරන්න බෑ. අන්න පින්නදී බුදුරජාණන් වහන්සේ විවරණ ලැබුණා සාරාසංකේ කල්පලක්ෂයකට කලින්. අන්න එදාට ඔබට ප්‍රඥාවෙන් අගතම් පැත්තේ සාරිපුත්ත කියලා කෙනෙක්, එර්ධි බලයෙන් අගතම් පැත්තේ මොග්ගල්ලාන කියලා කෙනෙක්, ඔබට අග්‍ර උපස්ථායක ආනන්ද කියලා තෙරුන් වහන්සේ නමක් කියලා විවරණ දුන්නා. දීලා ශ්‍රී පාදය සුමේද තාපසික පිටේ තියලා ඉතර වුණා. ඒක පිනෝයි අන්න එතෙන්දී එතකොට පිනෝ මහා විශාල පුරුෂ ධෛර්යයෙන්, පුරුෂ වීරියකින් මොකද වෙන්නේ? අන්න ওই සාරාසංකේ කල්පලක්ෂය තුල පිනෝනි මස් දන් දීපු ප්‍රමාණය මේ මහ පොළොවට වඩා වැඩි. මස් දන් දීපු ප්‍රමාණය, ලේ දන් දීපු ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. මස් විදගෙන, නහර විදගෙන, ඇට විදගෙන, ඇට මිදුළු අස්සටම පින්නතුනි වේදනා දෙද්දි මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසපු ප්‍රමාණය එක ජීවිත ලක්ෂයක් කෝටියක් සාරාසංකේ කල්පලක්ෂයක් වෙන විශාල ප්‍රමාණයක් පින්නතුනි. සුති විශාල ප්‍රමාණයක්. එතකොට පින්නතුනි ඔච්චර පාරමී ධර්ම. එතකොට සුමේද තාපසයා දීපාංකර බුදුරජාණන් වහන්සේ පෘථිවියේදී ඒ ශරීරයේ පොළොවට පස් වුණාද නැද්ද? පස් වුණා. ඊළඟට මෞසද කුමාරයා ඉන්නේ ජාතකෙම උම්මග්ග ජාතකේ. එයා ජාතක 526ක් නෙවෙයි තියෙන මේ සාරාසංකේ කල්පලක්ෂයට පොළොවට වඩා ජාතක කතා තියෙනවා. මේ පොළොවේ වැලි කැට වලට වඩා 526 මතු කරලා පෙන්වුවේ. පින්නතුනි ඒ හැම මනුස්ස ජීවිතේම බෝසතාණන් වහන්සේ ශරීරයක් ලැබුණද නැද්ද? හියුමන් බොඩි එකක් ලැබුණා. නමුත් ඒ හැම බොඩි එකක්ම නැති වුණාද? දිරලපත් වුණාද නැද්ද? දි รา පත් වුණා. එහෙනම් අර පින්නතුනි මාතුපෝසක ජාතකයේ ඉඳලා මේ 20 අසංකේයක් කල්පලක්ෂයක් දක්වා ශරීර කූඩු මේ පොළොවේ වැලි කැට වලට වඩා පරිහරණය කරා. ඒක එකම ශරීරයක්වත් සිද්ධාර්ථ කුමාරය වෙනකොට අරගෙන ආවේ ඔක්කොම අරගෙන. නමුත් පින්නතුනි පුදුමයි කියලා කියන්නේ මේ චිත්තක්ෂණ එකක් ආවුස තියෙන හිත් පරම්පරාව කිසිම භවයකදී නැති උනේ නැහැ. හිතේ ආවුස චිත්තක්ෂණ එකයි. නමුත් කය නැති වුණා කියලා හිත ඉපදුන්නේ නැතුව තියුනේ නැහැ. අපි බලමු මාතුපෝසක ජාතකයේදී බැලුවට පස්සේ අම්මගේ බඩේනේ අර ඊතර කරපු අම්මගේ බඩේ උපදින පළවෙනි හිතට මොකද්ද කියන්නේ? ප්‍රතිසන්දි හිත. ඒ බොඩි එක අත්තරින හිතට මොකද්ද කියන්නේ? චුතිසිත. ඊළඟ භවයේ අල්ලගන්න සිතට මොකද්ද කියන්නේ? ප්‍රතිසන්දි සිත. ඊළඟ ඒ භවයේ අවසන් කරන හිතට කියන්නේ මොකද්ද? චුතිසිත. එහෙනම් පින්න සිත් පරම්පරාව වැලක් වගේ, දන් වැලක් වගේ ඇතිවෙමින් නැතිවෙමින් එනවා. ශරීර නැවත භවයෙන් භවයට එන්නේ. එහෙනම් පින්න මේ ශරීර වලට නැති ශක්තියක් හිතට තියෙනවද නැද්ද? තියෙනවා. ශරීර කූඩු වලට නැති එනර්ජි එකක්, නැති බලයක් මේ හිතට තියෙනවා. ඒතර මේ හිත ගන්න අරමුණක්. හිත ගන්න මොකද්ද? විඥාණය කරන්නේ අරමුණ දැන ගැනීම. වේදනාව කරන්නේ අරමුණ විඳීම. සංඥාව කරන්නේ අරමුණ හඳුනා ගැනීම. චේතනාව කරන්නේ අරමුණට ක්‍රියාත්මක. ඒකාග්‍රතාවය කරන අරමුණ එකඟ කිරීම. පස්සේ කරන අරමුණේ ගැටෙන එක. එහෙනම් අපි මේ සිත පරම්පරාව නොසින්දී අරයි යන කෙනාට කියන්නේ මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය කියලා. මොකද්ද? එයා විශේෂ හිතත් එක්ක උපදින විශේෂ බලයක්. එයාට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. අච්චර කාලයක් පින්නතුනේ මේ සිත් බෝසතාණන් වහන්සේ සිත් පරම්පරාව සිඳින්න දුන්නේ නැති කවුද? චිත්තක්ෂණ එකේ උපදින ජීවිත ඉන්ද්‍රිය කියන පරමාර්ථ ධර්මය. එයා පින්නතුනේ මේ වගේ තමයි එයා තේරුම් ගන්න තියෙන්නේ. අපේ හිතේ උපදින අපේ සිත් පරම්පරාව නිරුද්ධ වෙන්නේ එයා දෙන්නේ. මේ සිත නිරුද්ධ වෙනකොට මෙයාගේ බලෙන් තව සිතකට ශක්තිය දීලා එයා නැති වෙලා යනවා. එහෙනම් බලන්න ශරීර වලට නැති බලයක් සිත් පරම්පරාවට තියෙන ඒකේ නම මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය. සක්‍රදේවේන්ද්‍ර නෙමෙයි මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය. සිරියාවති ගුණවති කියලා කියන්න එපා. යාට කියන්නේ මොකද්ද? ජීවිත
සිරියාවතී ගුණවතීට බෑ මේ වගේ බලයක් උපදවන්න. ඊළඟට පින්නතුනේ ජීවිත ඉන්ද්‍රිය. ඒ තේරුම් ගන්න මෙහෙමයි. පින්නතුනේ දැන් අපි දන්නවා මේ රජ රට වැව් බැඳි රාජ්‍ය තමයි රජ රට කියලා කියන්නේ. මේ රජ රටට වැස්සට පස්සේ ඒ වැව් පිරෙනවද නැද්ද? පිරෙනවා. ඒ වැව් වල පින්නතුනේ ලෝටස් හැදෙන. ලෝටස් කියන්නේ නෙළු. නෙළු මල් හැදෙන. ඒවල පින්නතුනේ දැන් ওই රජ රට වැව් බැඳි රාජ්‍යයට අන්තිමට කොළඹින් වතුර ගෙනියන්න එනවද නැද්ද? මේ පින්නතුන් නම් දෙන්නේ නැහැ ඉතින්. ගෙනියන්න වැව් බැඳි රාජ්‍යයේ වැව් හිඳිලා ගිහිලා වතුර නැති වෙලා යනවා. දැන් එතකොට වැව් නැති කාලෙට වැව් ඉරිතලපු කාලෙට නෙළුම් තියෙනවද? නෙළුම්ලා ගිහිලා තියන්න ඕන. වැවේ නෙළුම් නැහැ. එතකොට පින්නතුනේ මේ නෙළුම් මල් තියෙන්නේ කවුරු තියුණොත් විතරයිද? මඩ තියෙන්න ඕන, නෙළුම් අල තියෙන්න ඕන. නෙළුම් අල තියුණත් මඩ තියෙන වතුර තියෙනවා නම් වතුර ගතිය නැත්නම් මඩ ගතිය ඉවරයි. එහෙනම් වතුර තියෙනකම් විතරයි නෙළුම් මල් තියෙන්නේ. එහෙනම් අපිට මේ ජීවිත ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? නෙළුම් විලේ වතුර වගේ. කවුද මේ නෙළුම් මල බලේ ජීවත් කරවගෙන ඉන්නේ? වතුර. කවුද ජීවත් කරවගෙන ඉන්නේ? එහෙනම් මේ හිත් පරම්පරාව සිඳෙන්න දෙන්නේ නැත්තේ කවුද? ජීවිත කවුරු වගේද? නෙළුම් විලේ වතුර වගේ. අපි දන්නවා මේ වතුර එන්න හිඳෙනවා. හිඳුනාත් නෙළුම් පොඩ පිපෙනවා. අන්තිමට තෙතමනේදී චන්තන් නෙළුම් පිපෙනවා. ඒ අන්තිම තෙතමනයක් නැති වෙලා ගියාට පස්සේ නෙළුම් විලේ වතුර පිපෙනවද? නෙළුම් විලේ වතුර පිපෙන්නේ නැහැ. වතුර විලේ නෙළුම් පිපෙනවද? නැහැ. පිපෙන්නේ. ඒ ආකාරයට පිනොතනේ. එහෙනම් මේ නෙළුම් මල් වල බලය රැක දීලා තියෙන්නේ කවුද? වතුර. එහෙනම් මේ සිත් පරම්පරාව සිඳින දුන්නේ නැත්තේ කවුද? ජීව. නෙළුම් විලේ වතුර වගේ. ඊළඟට චුට්ටක් බලන්න. දැන් අපි ලෞතර අපේ බෝසතාණන් වහන්සේ ඔය වගේ පාරමී ධර්ම පුරලා අවුරුදු 29න් ගිහිගේ අත්තරලා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා පින්නතුනේ. අවසානයේ සුජාතා දීපු දාණය වළඳලා මෙන්න මෙහෙම හිතුවා. ඒ දාණය වළඳලා පාත්‍රේ නිරංජාවේ පා කරලා අරලා කිව්වා වජිරාසනේ මත වාඩි වෙලා මොකද්ද? සම්මස් ලේ නහර ඇට මිදුළු හිඳිලා වේලෙනවා නම් මෙතනම වියලේවා. මේ නිරංජනා නදිය සිඳී යනවා නම් සිඳී ඒවා. යම් පුරුෂ පරාක්‍රමයකින් යම් පුරුෂ බලයකින් යම් සත්‍යයක් අවබෝධ කරගන්න මිස මම නැගිටින්නේ නෑ. මෙතනම මැරුණත් මම නැගිටින්නේ නෑ කියලා පරයන්කේ ගැහුවා. ගහලිවරල පින්නතුනේ එදා සන්ධ්‍යා භාගේ පරයන්කේ වාඩි වෙලා පින්නතුනේ ආනාපාන සතියට හිත යොමු කරා. මොකටද හිත යොමු කරේ? ආනාපාන සතිය. හුස්ම දිහා හිත බලාගෙන. මේ ආනාපාන සතිය දිහා බලාගෙන ඉන්නකොට පිළිවෙලින් පින්නතුනේ මාර තර්ජන ගර්ජන ඒවාට නමුත් වාඩුනේ කොහමද? මැරුවත් නැගිටින්නේ නෑ. මැරුණත් නැගිටින්නේ නෑ. මැරුවත් නැගිටින්නේ ඕනනම් සම්මලස් මස් ලේ නහර මෙතනම වියලනවා මෙතනම ගැලවිලා වැටේවා. යම් පුරුෂ පරාක්‍රමයකින් යම් පුරුෂ බලයකින් යම් පුරුෂ වීරියකින් යමක් අවබෝධ කරගන්න ඒ අවබෝධ කර මම නැගිටින්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ පින්නතුනේ මේ බෝසතාණන් වහන්සේගේ සේරම ගර්ජනා මැද්දේ වෙසක් සඳ පායාගෙන එනවා. මොනකද්ද පායන්නේ? වෙසක් සඳ පායාගෙන විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධියේ බෝපත් අතරට සඳේ ආලෝකය වැටෙනවා. ලෞතර බෝසතාණන් වහන්සේනේ බෝසතාණන් වහන්සේ හිත සමාධිමත් වෙනවා. පිළිවෙලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය මධ්‍යහාන වෙනකොට ලැබුවා. හතරවෙනි ධානය අනන්ත පෙර ජීවිත බැලුවා. මාතුපෝසක ජාතකයටත් එහා බැලුවා. පුබ්බෝ කෝටි නපඤ්ඤායති. පරක් තෙරක් නොපෙරෙන මේ ශරීර අත්තර දැමීම් බැලුවා. ඊළඟට බෝසතාණන් වහන්සේ බැලුවා මෙච්චර ශරීර අතරලා දුක් විඳ නිරයන්ට වැටි වැටි මේ මොකද මේ ගමන එන්නේ? සත්‍යාගේ චුති උපත බැලුවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මීට හේතු සාධක බලනකොට මොකද වෙන්නේ? රාග මුල්, ද්වේෂ මුල්, මෝහ මුල් මේ ජීවිත ඉන්ද්‍රිය කියන බලය සිත් පරම්පරාව අරගෙන යනවා. අන්න පින්නතුනේ අර මලගතු ප්‍රඥා ලෝකයේ සිතට යොමු කළා ශරීරයේ විදර්ශනාවට ලක් කළා නාම ධර්ම විදර්ශනාවට ලක් කළා කෙලෙස් මුල් ගලවලා තුල්ලෝටම අගරාජ වෙන සම්මා සම්බුද්ධත්වය ලබා ගත්තා. එයාට කියන්නේ ගෞතම නමින් සම්මා සම්බුදු තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කරන. එයාට පස්සේ පින්නදී අවුරුදු 45ක් මුළුල්ලෙම මේ ධර්මය වැලි තීන මම්මාවත් වල දූවිලි තීන මම්මාත් වල වඩිමින් පිඩුසිඟා වඩිමින් ගස්ගල් යට පරිහරණය කරමින් දෙව්ලොවට මනුලොවට බඹලොවට අපිට හිතා ගන්න බැරි ලෝකතලයන් වලට මේ ධර්මයේ දේශනා කරා. කරලා පින්නදී කුසිනාරාවට කිට්ටු වෙන්න මාස 3කට කලින් මාස කීයකට කලින්ද 3කට කලින් බෝසතාණන් වහන්සේ තීරණය කරා මාර්යාගේ ඉල්ලීම මත මොකද වෙන්නේ? ඖෂධ හරින්න. කිව්වා සංස්කාරත් ඒ වෙලාවේ 3 මාසයකට ආයු සංස්කාර තීද්දි පින්නතුණි මොකද කිව්වේ? පිරිනුවම් පාන තීරණය
දැන් බුදුරජාණන් වහන්සේ මහලුයි. බුදුරජාණන් වහන්සේ ගොඩාක් මහන්සි වෙලා ශරීරය දුර්වලයි. ආනන්ද සාමින් වහන්සේත් එක්ක කොහාටද වඩින්නේ? කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල්ලු වෙනට වඩිනවා පිරිනුවම් පාන. ඊට පස්සේ පින්නතුනි බුදුරජාණන් පිළිවෙලින් වඩින ගමන් බුදුරජාණන් පිපාසය හැදුනා. පිපාසය හැදිලා පින්නතුනි ආනන්දේ වතුර ටිකක් ගේන්න කියලා කිව්වා. වතුර ටිකක් ගේන්න යනකොට ඒ ගම්මානි මිනිස්සු බුදුරජාණන් වහන්සේ එන බව ආරංචිලා පිදුරු ලිං වලට දාලා. කිව්වා අනේ භාග්‍යතුන් වහන්සේ අපි වෙන ගමකට වඩිමු. කිව්වා ආනන්ද නැවත ඒ ලිඳටම යන්න. පිදුරු ඈත් වෙලා වතුර නිල් කැටේට උඩට ඇවිල්ලා පාත්‍රය පිරෙනවා. සිත් පිත් තියෙන මිනිස්සුන්ට නොතේරෙන දේ මේ ස්වභාව දහමේ මහ පොළොවට දැනුණා. ඇයි එහෙම වෙන්නේ කියලා ඉස්සරහට මම රූප පරම්පරාවලින් පැහැදිලි කරන්න. පිනෝද ඒ ආකාරයට එකලත් මිනිස්සු එහෙම කරා නම් අදගෙන කවර කතාවද? ඉතින් ඒ නිසා මොකද වෙන්නේ පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවරට ලං වෙනකොට 500ක් භික්ෂු සංඝයා වැඩ හිටියා. අවසාන දාණය පින්නතුනි චුන්දගෙන් වැළඳුවා. කවුද අවසාන දාන දුන්නේ? චුන්ද. චුන්ද දුවිලා දාණය වරඳගෙන එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද නැවත ඔබ චුන්ද ගාවට යන්න. මෙතන හරි ලස්සන සිද්ධියක් තියෙනවා මේ අවස්ථාවේ පින්න. නැවත ඔබ චුන්ද ගාවට ගිහිල්ලා කියන්න සුජාතා මට යම් දවසක බුදු වෙන්න කලින් දානයක් දුන්නා නම් බුදු වෙන්න කලින් දානයක් දුන්නා නම් අන්නේ දානේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ දානයක්. ඔබයි චුන්ද අවසන් දාණය බුදුරජාණන් වහන්සේට දුන්නේ ඔබ නිසා පිරුණා ඔබේ දාණය නිසා නෙවෙයි පිරුණා පාට 3 මාසෙට කලින්ම තීරණය කළා අවසන්. චුන්ද අවසානයේ ඊළඟට බුදුරජාණන් වහන්සේට දෙන දාණය පින වැඩිම ආйти චුන්දට කියන්න. ඒ දාණය සමාන වෙන්නේ සුජාතා දීපු දාණයට විතරයි. පිළිද බුදුරජාණන් වහන්සේ දෙවියන් බ්‍රහ්මයන් දන් දුන්නා. බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ මිනිසු දන් දුන්නා. අනාථ පිණ්ඩික සිටුතුමා විසාකා සුමනා සුජාතා බන්දුල මල්ලිකා ඔය ආකාරයට බුදුරජාණන් කොච්චර දන් දුන්නද? නමුත් ඒ සියලුම දාන පරද්දලා අග්‍ර වෙන්නේ කවුද? සුජාතා දීපු දානේ අන්තිම වෙතාවේ චුන්ද දීපු උතර රහසක් තියෙනවා පින්නතුනි. ඒකට පින්නතුනි හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සුජාතා දානේ දෙනකොට බුදු වෙලා තමන්ගේ ළඟ ඉඳපු යාළුවෝ 5 දෙනාත් අත්තර දාලා ගියා. තමන්ගේ ළඟ ඉඳපු යාළුවෝ 5 දෙනාත් අන්තිමට අත්හැරලා දාලා ගියා. එදා අවසානයේ පිනොත් දෙව්වරුත් බෝසතාණන් වහන්සේ අත්හැර දාලා ගියා. තනි කම ඉතුරුනා. ඒ තනි කමට ආහාර පිටක් දෙන්න පුළුවන් උනේ සුජාතාට විතරයි. එතනින් තියෙන දේ තමයි පිනොතනි අපි යම් තලයකට ගියාට පස්සේ අපිට ඕන තරම් මිනිස්සු උපකාර කරන්න පුළුවන්. නමුත් මුලින් අපිට උපකාර කරන කෙනා තුළ කිසිම චේතනාවක් බලාපොරොත්තුවක් නැවත ප්‍රයෝජනෙට ගැනීමක් එයා දන්නේ නැහැ. බුදු වෙයිද සාමාන්‍ය විදියට ජීවත් වේද මෙතනම අපවත් වේද කියලා එයාගේ බලාපොරොත්තුවක්. එතනින් කියන දේ තමයි පින්නතුනි අපි යම් තැනකට ගියාට පස්සේ අපිට මුලින් හිටපු කෙනායි වටින්නේ. මොකද ඔවුන් අපිට උපකාර කරන්නේ අපි ගැන කිසිම දෙයක් බලාපොරොත්තුෙන් නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ අවසාන දානයත් ඒ සමාන වෙන්නේ ඇයි? මොකද චුන්දට නැවත බුදුරජාණන් වහන්සේගේ වචනයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. එහෙනම් චුන්දට දාහනේ දුන්නට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ කිසි දිනක ප්‍රයෝජන ලැබෙන්නේ එහෙනම් අවසානයේ පින්නතුනි අවසානයේ දානයත් ඒකයි වටින්නේ. කිසිම බලාපොරොත්තු රහිතව දන් දීම. ඒ වගේ තමයි අපේ ජීවිතයට බැලුවොත් අපිටත් යම් දවසක දුප්පත් හරි පොහොසත් හරි කොහොම හරි ඉන්න නම් අපිට උපකාර කරපු අය නිසා තමයි. ඒ වගේ තමයි අන්තිමට මේ කොච්චර උපකාර කරත් අවසානයේ මරණ මොහොතේ කවුරු හරි වට්ටෝරු කුඩක් කටට දානවා නම් ඒ දාන්නේ අපි ගැන කිසිම බලාපොරොත්තුවක් ඒ දෙන්න තමයි පිළිතුරු ජීවිතේ වටින්නේ. ඒ අතර කාලේ තුර ඕන තරම් අය ඇවිල්ලා යන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි ඒ දේ තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක එච්චර වටිනාකමක් තියෙනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා කුසිනාරා නුවරේ හදපු ආසනයේ පින්නතුනි සල්ගස් සෙවණේ සැතපුණා. සැතපීලා සිංහ සෙයියාවෙන් ශ්‍රී පතුලක් උඩ අතුලක් තියාගෙන සංඝයා අමතුවා. මහණෙනි කිසිම ගැටලුවක් තියාගන්න එපා. මොනවා හරි ගැටලුවක් තියෙනවා දැන් ඔබ මගෙන් අහලා ඒක විසඳ ගන්න කිසිම ප්‍රශ්නයක් ඔබ තියාගන්න. මොකද ශාස්ත්‍රුන් වහන්සේ ඊට පස්සේ නැවත උපදින්නේ නැහැ. ඊට කවුරුත් ප්‍රශ්න අහන්නේ නැහැ. කවුරුත්ම ප්‍රශ්න අහන්නේ නැහැ. ඉතින් කිව්වා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස දිහා බලලා කිව්වා ඉතින් ප්‍රශ්න අහන්න විදියක් නැහැ. අන්තිම කෙනා සෝතාපන්න වෙලයි ඉන්නේ. අන්තිම කෙනා ධර්මයේ පිහිට ලැබලා ඉන්නේ. කවුද? ආනන්ද හාමුදුරුවෝ. 499ම මහරහතන් වහන්සේ. ඒ වෙනකොට පින්නතුනි කෝටි 600ක් දිව්‍ය ලෝකවල දෙව්බඹ පිරිස ඉන්දිකට සිදුරක් ගහන්න නැති වෙන්න කුසිනාරා නුවර ආකාශයට ආවා. උපවාහන කියන ස්වාමීන් පවන් සලමින් හිටියේ. උපවාහන ස්වාමීන් වහන්සේ මහානුභාව සම්පන්න. ඒ ආනුභාවය නිසා ඒ සිරුරෙන් එහාට බුදුරජාණන් වහන්සේ දිස් වෙන්නේ නැහැ. කිව්වා මොකද්ද කිව්වේ? උපවාහන පැත්තකට වෙන්න. දෙවියන්ට අවසන් වශයෙන් මාව දැක ගන්න ඉඩ සලසන්න. ඉතින් දෙවියෝ කෑ ගහන්න පටන් ගත්තා. අපිට අන්තිම වෙලාවත් මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී දේහ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙලාව ස්වාමීන් වහන්සේ අයින් වුණා. ඊට පස්සේ මොකද වුනේ? පින්නතේ පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ දෙනෙත් පියාගෙන
පිළිවෙලින් පළවෙනි ධානයට සමවැදුණා. දෙවෙනි ධානයට සමවැදුණා. තුන්වෙනි ධානයට සමවැදුණා. හතරවෙනි ධානයට සමවැදුණා. අනන්ත ආකාශයේ සීකල ආකාසඤ්ඤායතන සමාධියට සමවැදුණා. අනන්ත විඥානයේ සීකල විඥානඤ්ඤායතන සමවැදුණා. නැති කිංචි කියලා අරමුණු කළා ආකින්චඤ්ඤායතනට සමවැදුණා. කිසිවක් නැහැ කියලා අරමුණු කළා නේව සංඥා නාසඤ්ඤායතනට සමවැදුණා. අවසානයේ පිනතුනි වේදනා සංඥා නිරෝධ කරන නිරෝධ සමාපත්තියට සමවැදුණා. මේ ඔක්කොම අනාගතේ පැහැදිලි කරනවා. ඒවට කොහොමද එන්නේ කියලා. නිරෝධ සමාපත්තියට සමවැදුණා. සමාපත්තියට සම්වැදුණු ගමන් නිරෝධ සමාපත්තිය බලෙන් හුස්ම ආස්වාස ප්‍රාස්වාස නැති වෙනවා. ආනන්ද හාමුදුරු අඬන්න පටන් ගත්ත තථාගතයන් වහන්සේ පිරිනුවම් පෑවා. අනුරුද්ධ හාමුදුරුවෝ ආනන්ද තාම පිරිනුවම් පෑවේ දැන් නිරෝධ සංඥා වේදනා නිරුද්ධ කරා විතරයි කෝ. නිරෝධ සමාපත්තිය නැගිට්ටා. පිළිවෙලින් පින්නතුනි නේව සංඥා නාසඤ්ඤා එතනින් ගියාට පස්සේ ආකින්චඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකාසඤ්ඤායතන හතරවෙනි ධානය තුන්වෙනි ධානය දෙවෙනි ධානය පළවෙනි ධානයට සමවැදිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ පින්න වස්තු ප්‍රසාදේ අන්තිම හිත පහළ වෙන එකට කියන්නේ චුතිසිත. මොන සිතද? චුතිසිත පහළ. නැවත සිත කොහෙවත් ඉපදුනේ හේතුවයි ජීවිතේ ඉන්ද්‍රිය බලය අවසන්. නෙළුම් විලේ වතුර තෙතමනේවත් නෑ. නැවත හිත ඉපදුනේ නෑ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. එතකොට පින්නතේ ඔන්න මේ දක්වාම මාතුපෝසක ජාති කියලා බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර චුතිය පහළ වෙනකොට සිත් පරම්පරාව අරගෙන ආපු බලය මොකද්ද? ජීවිතේ. බුදුරජාණන් වහන්සේ නම් ජීවිත ඉන්ද්‍රිය ෂේ කළා. ඒ අමා මහ නිර්වාණයට සාන්තව පෙනීතෝ අජරාමර නිවනට වැඩියා. අපි තාම බඩු මුට්ටු අල්ල ගනිමින් ඇඳුම් අල්ල ගනිමින් තාම මේ සංසාරේ දුක් විඳිනා අපේ ජීවිතින්දේ බලය එන්න වැඩි කරනවා මිසක් අඩු කරන්නේ තව කල්ප කෝටි ගානකටවත් මේ પરම්පරාව අයින් වෙන්න හිතක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ පින්නොත්. මෙන්න මේ ඒ මාතුපෝසක ජාතකේ අපි හිටියද නැද්ද? අපි අපේ සිත් પરම්පරාවක් තියුණා. නමුත් අපි තාම පින්නතුනි මේ සංසාරේ දුක් විඳ යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන කලින් තව ආමන්ත්‍රණයක් කරා. හන්දදානි භික්කවේ ආමන්ත්‍රයාමි. මහණෙනි මම ඔබව අවසාන වතාවට අමතනවා. වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පා හටගත් සියලු දේ වෙනස් වී නැසෙන්නේ ප්‍රමාදයට පත් වෙලා දුකට වැටෙන්න. මේ හැම දෙයක්ම පින්නතුනි සුද්ධාෂ්ටක ගොඩ භෞතික දේවල්. හැම වෙලාවෙම එකම නේචර් එක අනිත්‍ය දුක්ඛ හටගත් සියලු දේ හැම වෙලාවෙම තිලක්ෂණයට වාජිනවා. සිත ඊටත් වඩා වේගෙන් තිලක්ෂණයට වාජනය වය ධම්මා සංඛාරා හැම දෙයක්ම හටගත් දේ විනාශ වෙලා යනවා. අප්‍රමාදී වෙලා තමන්ගේ හිත අමා මහ නිර්වාණය කරා අරගෙන නොගියොත් කාටවත් අපි දුකෙන් ගලවන්න පුළුවන් වෙන්නේ කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඉතින් අද කියා දුන්න ඒ පරමාර්ථ ධර්ම දෙකක්. මොකද්ද? එකක් ජීවිත ඉන්ද්‍රිය. ඒක මතක තියාගන්න ඕනේ මේ නෙළුම් විලේ වතුර වගේ. ඊළඟ එක තමයි ඒකාග්‍රතාව. හිත ගන්න අරමුණ එකඟ කරන්නේ කවුද? ඒකාග්‍රතාව. බල පිනතුනේ සමහර අය ජීවිත ඉන්ද්‍රිය කියලා වචනේවත් අහලා නැතුව ඇති. මේවා අභිධර්මයේ විතරක් නෙවෙයි තියෙන මේක තියෙනවා පින අනුපද කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අන්න ඒකේ ජීවිත ඉන්ද්‍රියගේ නම සඳහන් කරලා තියෙනවා. අනුපද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ. ඉතින් ඒ නිසා පිනතුනේ මේ පිනතුනේ මේක අහන්න ලැබිව වාසනාවක්ද අවාසනාවක්ද? වාසනාවක්. ඒක මේ පිනතුනේ පෙර සංසාරේ කරු විශාල කුසලයක් නිසා තමයි සවන් කරන්න ලැබෙන්නේ. ඊළඟ දේ තමයි පිනතුනේ අද මේ පිනතුනේ යන්න කලින් සුළු දෙයක් මතක් කරන්න ඕන. දැන් පින්නතුනේ 28 වෙනිදා මෙන්න මේ ධර්මය. මේ පින්නතුනේ මේ ධර්මය තව මොන જાතියකාරී කෙනෙක් ඉගෙන ගන්න හොඳ ඉගෙන ගන්න නැති එක හොඳයිද? ඉගෙන ගන්න ඕන. සිංහල දෙමළ මුස්ලිම් බර්ග වේවා. Hindu ක්‍රිස්තියානි මැලේ ඕන කෙනෙක් වේවා මේ ධර්මය ඉගෙන ගත්තේ නැත්නම් එයාට මේ විශ්වයේ ඇත්තම සත්‍ය තේරෙන්නේ ඇත්තම සත්‍ය තේරෙන්නේ. මේකට ಜಾතිවාදයක් නැහැ. මේකට ආගම්වාදයක් නැහැ. හැම කෙනාගේම ඇමරිකාවේ තියෙන බල්ලේ පූසෙක්ගේ පවා හිත් පරම්පරාව ගෙනියන බලය මොකද්ද? ජීවිත ඉන්ද්‍රිය. මොකද ඒකට කියන්නේ ජීවිත ඉන්ද්‍රිය. ඒ අරමුණ නානා අරමුණු වලින් හිත ගලවලා එක අරමුණක තියන්නේ කවුද? ඒකාග්‍රතාවය. ඇයි අපේ හිත දියුණු නැත්තේ? නොඑක අරමුණු වල එකඟ කරන්න වෙන නිසා. ඒ නිසා පින්නතුනි මේ ලැබුච්ච වෙලාවේ මේ පින්නතු පුළුවන් හැම ප්‍රයෝජනයක්ම ගන්න. දෙසැම්බර් 28 වෙනිදා පින්නතුනි භාෂා 10කින් හඬකවල DVDs විවිධ සාමින් වහන්සේලා අභිධර්ම දේශනා අහන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වගේ දෙයක් ඒ පින්නතුනි බෙලිඋල් වල හදනවා. ඔය දැන් මේ දවසේ ගෙපල් කපාගෙන යනවා. ඊයේ පින්නතුනේ ආරම්භ කරා. ඉතින් JCB 4ක් විතර දාලා කපන්න ඕන 28 වෙනිදා ඒක කරන්න. දෙසැම්බර් 28 දවස. දවස කවද? දෙසැම්බර් 28. උදේ 10ට තමයි. ඊළඟට මේ පින්නතුනේ අමුතුවෙන් ඉන්ටේෂන් ඕන නැහනේ. එහෙම දෙන්න ඕනේ. දැන් මේ පින්නතුනේ කවුරු හරි ඕන නම් තව දන්නේ කියන මේ පාන්දර එන්නේ නැති කාට හරි කමන්නේ මේකට එන්න කියලා
කියන්නේ කවුරු හරි ඕනා එහෙම දෙන්න කෙනෙක්ට ඕනා ඉන්ටෙන්ෂන් මෙහෙන් ඉල්ලා යන මොකද අපිට ඇවිල්ලා දෙන්න වෙලාවක් නම් මේ පින්නු මගේ කාලසටහන කියන්න ඕනේ නෑනේ දන්නෝනේ තේරෙනවා. ඒ නිසා මේ පින්නතුන් අනිත් එක දන්නවා අද අපි ගිහිලා රුවන්වැලි සෑයට වඳිනවද නැද්ද? බුරුම සිංහල දෙමළ ලෝකෙ හැම බෞද්ධයෙක්ම වඳිනවා. අබෞද්ධ අය බලලා යනවා. ඒ හරි බලලා යන්න හරි ඕක හැදුවේ කවුද? දුටුගැමුණු රජතුමා. ඒ රජතුමා තනියෙන් හැදුවේ නෑනේ. කොහමද හැදුවේ? දෙනෝ 1000ක් දෙවි මිනිසුන්ගේ රහතන් වහන්සේලාගේ උපකාර ලැබුණා. නමුත් ඒ සෑය බලලා මැරෙන්න තරම් වාසනාවක් දුටුගැමුණු රජතුමාට නොතිබුණාට අපිට අද දුකක් ඇතුණාම රුවන්වැලි සෑය ගාව ගිහිල්ලා වැටලා ඉන්න වාසනාවක් තියෙනවා. වාසනාවක් තියෙනවා. ඒ වගේම දහස් ගණන් පින්කම් සෑම දිනයකදීම පින්නතුනි ඒ භූමියේ සිද්ධ වෙනවා. ඒ නිසා එදා එක මිනිස්සෙගේ ඇතිවෙච්ච චේතනාවේ බලයෙන් පින්නතුනි පරම්පරා යුග ගණනාවක්ම පින්නතුනි මොකද වෙන්නේ? හිත පොඩ්ඩකට හරි පිනෙන් සනස ගන්නවා. ඒ නිසා පින්නතුනි අද ඒ දුටුගැමුණු යුගය නෙවෙයි. අද තියෙන පින්නතුනි විනමම යුගයක්. දැන් මේ කාලේ පින්නතුනි මේ වගේ දේවල් කරන්න ඕන ගිහි පින්නතුන් කවුද කරන්න ඕන? ගිහි අය. පැවිදි අය කරන්න ඕන සාසන වත්පිළිවෙත් සැකගෙන මෙහෙම ධර්ම දේශනා කරමින් අනිත් අයට මේ අවවාද අනුශාසනා කරලා ධර්මයේ බලවත් කිරීම. නමුත් පැවිදි අයත් පිළිවෙත් වලින් පිරිහිලා ගිහිලා. ගිහි අය පන්සිල් පද පහිනුත් පිරිහිලා ගිහිලා. නිසා ගිහි අය කරන සමහර වැඩ පැවිදි අයට කරන්න වෙනවා. ඒ නිසා තමයි මම තාමත් මේ උපසම්පදා නොවී ඉන්නේ පින්නතුනි මේ වැඩ ටික ඉවර කරන්න ඕන නිසා. මොකද උපසම්පදා වුණොත් මේවා කරන්න අමාරුයි. ඒ නිසා පින්නතුනි ඒ සමහර දේවල් සමහර අයට අමතක වෙලා ඒ දේවල් පස්සේ දුවනවා. ඉතින් අපේ පින්නතුනි දැන් අපිට මේ ජීවිතේන්ද්‍රය කියන වචනේ ඇහුණා. මේ අපිට නොතේරෙන පරාසයක් අරමුණු වුණා. ඒකාග්‍රතාවය කියන වචනේ ඇහුණා. මෛත්‍රී ආනිසංස ඇහුණා. සුළු වෙලාවකට හරි හිත මේ ආකාරයෙන් සැනසෙනවා. මේ හැම දෙයක්ම අපිට ලැබෙන්නේ මම නිසා නෙවෙයි පින්නතුනි. කවුරු නිසාද? ජීවිත පරිත්‍යාගයෙන් සාරාංශකේ කල්පලක්ෂයක් පෙළුම්පුල ධර්මයේ දේශනා කර බුදුරජාණන් වහන්සේ අංක 1. ඊට පස්සේ පින්නතුනි රහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයේ මේ ධර්මයේ රැකගෙන ආවා. වැටකේ ඉස්ම බිවි තාඩන පීඩනට ලක් වෙවි පිනොතින් නමුත් තමන්ගේ ජීවිතය අවසන් කරලා ධර්මයේ ඉදිරි පරම්පරාවට දායාද කළා දුන්නා. මේ ධර්මයේ රැකුනේ සෑම මිනිස්සෙක්ම සෑම රජ කෙනෙක්ම නිසා නෙවෙයි. දන් දීපු එතනින් ගියාම ශාසනය ගැන හැඟීමක් තිබෙච්ච මිනිස්සු කිසිම ජාතිවාදයෙන් ආගම්වාදයෙන් කුලවාදයෙන් නොබලපු රජවරු නිසා. ඒ රජවරු තමයි මේක මේ තරම් දුරට රැකගෙන ආවේ. ප්‍රධාන වෙන්නේ දුටුගැමුණු රජතුමා නැත්තම් ධර්මාශෝක රජතුමා. ඒ අය නිසායි පිනොත් ඒ අයගේ දායාදේ අප්‍රමාණ කැපකිරීමේ මහන්සියෙන් තමයි අපිට මේක උරුම උනේ. මේ ධර්මයේ තුලින් තියෙන මෛත්‍රිය, කරුණාව, දයානුකම්පාව දියුණු වෙන දෙයක් තමයි මේ ධර්මය. නමුත් අපි දන්නවා ඉංග්‍රීසි මේ රට ආක්‍රමණය කරද්දී විවිධ යුගවලදී පින්නතුනි විවිධාකාරයේ මේ ධර්මයේ රැක ගන්න ජීවිත පරිත්‍යාග කරා යුද්ධයකදී ඇති වෙන්නේ මෛත්‍රිය නෙවෙයි මොකද්ද? ද්වේෂය. සමහර අය ද්වේෂය උපදවාගෙන පින්නතුනි අපි වෙනුවෙන් ධර්මයේ රැකලා දීලා අද නිරේ ගිහිලා දුක් විඳිනවා. പ്രേත ලෝක වලට ගිහිලා දුක්. නමුත් ඒ මිනිසුන්ට පුංචි පරාර්ථකාමී හැඟීමක් තිබුණා. අපිට මේක උරුම වුණේ නැතත් කමන්නේ අනාගතයට හරි මේ බුද්ධ ශාසනය උරුම වෙන්න ඕන. ඒ නිසා තමයි අපිට ලැබුණේ. ඒ අය පිළිඳ අද විශාල ගිනි ජාලාවල දැවෙමින් තැවෙමින් අනිත් අය ඝාතනය කළා. අපි වෙනුවෙන් මේ ධර්මය ඉතුරු කළා දුන්නා. මේ ධර්මයේ සම්පූර්ණ තියෙන අසීමිත මෛත්‍රිය, කරුණාව, දයානුකම්පාව විතරයි. මේක තමයි මේ බුදුරජාණන් වහන්සේගේ හදවත වගේ ධර්මය. එතකොට අපි දන්නවා රේණුකාණී වගේ සාමින් වහන්සේලා බුරුම රටට ගිහිලා අන්ධකාරයේ මේව පාඩම් කළා. මේ පොත්පත් දියලා තිබුණේ නැත්නම් අපිට කිසි දිනක මේ වචනයක්වත් තේරුම් ගන්න ලැබෙන්නේ නැහැ. දැන් අපිට පහුවෙන යුගයේ අයත් පිනතුනේ ලංකාවට විවිධ ආක්‍රමණ තීදි, විවිධ කරදර තීදි, විවිධ තාඩන පීඩන තීදි සමහර අය මේ ධර්මය අපි වෙනුවෙන් ආරක්ෂා කළා දුන්නා. ඒ නිසා ඒ අයගේ පිහිටෙන් උපකාරයෙන් තමයි පිනතුනේ මේ හැම වචනයක්ම අපිට තේරුම් ගන්න මොහොතකට හරි ලැබෙන්නේ. අපි දන්නවා අපේ ගත වෙන ජීවිතේ රාග දේශ මොහොරි පිළ ගිනි ගන්න ජීවිත මොහොතකට හරි සැනසෙන්නේ පින්නතුනි අතීතයේ මුතුන් මිත්තන් රහතන් වහන්සේලා සමහර ගිහි පින්නතුන්ගේ උපකාර නිසා. ওই පොතේ මුල ගැලුවොත් පෙනේවි. ඒ කාර්ය පින්නතුනේ පොතට දායක වෙච්ච පින්නතුන් නිසා තමයි මේ පොත් පරම්පරාව මේ කාරණට අරන් එන්නේ නේ. ඒ හැමදෙනාම උපකාරයෙන් අපිට මේක ලැබුණා. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා අනාගතයේ උපදින එක ප්‍රඥාවන්ත මිනිස්සෙක් උදෙසා. වැඩි අය නේ කවුද? එක ප්‍රඥාවන්ත මිනිසෙක් උදෙසා හරි මේක දායාද කළා යන්නේ. ඒක තමයි අපේ යුතුයකමක් ඒක. මොකද අපිට මේ හැම දෙයක්ම දේවල් අත්හැරලා යන්න සිද්ධ වෙනවා. මේ ලස්සන විශ්වයේ සත්‍යතාවය අපේ දුක නිවන මේ ධර්මයේ කියා දුන්නේ පෙර මුතුන් මිත්තන්ගේ උපකාරයෙන් අපේ යුතුයකම තමයි එක්කෙනෙක්ට හරි මේක දායාද දෙන්න කරගෙන. පිනද මම උගන්වන්නට එන්න එපා කිව්වේ ඒකයි. මම කියන පෞද්ගලික ස්වභාවයක් මත කෙනෙක් රඳා පැවතුනොත් ඒක පැවැත්ම නෙවෙයි. ඔබ උපකාර කරන්න ඕන මට නෙවෙයි. අනාගතේ උපදින එක් බුද්ධිමත් මිනිසෙක් හරි සඳහා. ඒ අයිද ඒ ධර්මයේ මේ මිනිස්සයා හරි සැනසෙල දුකින් නිදහස් වුණොත් ඒකත් ඊටාමත් විශාල වාසනාවක්. ඒ නිසා පිනතුනි ඒ නිසායි මේක මෙහෙම හැදුවේ ලෝකයේ අයට අභිධර්ම ඉගෙන ගන්න, ගුණධර්ම ඉගෙන ගන්න ආකාරයට. මොකද පුංචි දෙයක් හැදුවා නම් ඒක ලෝකයේ ඒ සංඥාව ගන්නෙ නැහැ. එදා යම් කිසි දෙයක් විශාල වුණොත් තමයි
ඒ සංඥාව හරහා තමයි යාට ධර්මයට එන්න පුළුවන්. දැන් මේ පින්නතුන් එනකොට මම විවිධ දේවල් කිව්වා. ඒයි ඒ පරාස වලින් තමයි මේ ධර්මයේ කියා දෙන්න පුළුවන්. මොකද ලෝකයා ඉන්න සම්මතයේ මානසිකත්වයේ පින්නතුනේ මේ ධර්මයේ කියන්නේ වැඩකට නැති දෙයක් කියන එක. මේ ධර්මයේ වැඩ මේ දුක නිවන ධර්මය තමන්ගේ චිත්තසංතානයේ සනසන ධර්මය මේ තරම් ප්‍රයෝජනයක් ගන්න තියෙන ධර්මය අපරාධ පින්නතුනේ මිනි මුතු මැණික් වලට පයින් ගහනවා වගේ මොකද වෙන්නේ? පයින් ගහලා දානවා. අපි හිතන්නේ අපේ සිත සතුටෙන් තියාගන්න පුළුවන් සල්ලි හම්බ කරොත් විතරයි කියලා. සල්ලි වලට අපි සතුටින් තියන්න පුළුවන් නම් පින්නතුනි අධික කෝටිපතියෝ සතුටෙන් ඉන්න ඕන. ජනාධිපතිතුමා සතුටෙන් ඉන්න ඕන. එහෙම හැමෝම සතුටෙන් නැහැ. සල්ලි කියන්නේ ජීවිතේදී ජීවත් වෙන්න ඕන එක දෙයක් විතරයි. මුළු ජීවිතේම සල්ලි අපේ හිතට සතුට ගේනවා පින්නතුනි ධර්මයෙන් සල්ලි නැත බලන්න බුදුරජාණන් වහන්සේ කිව්වා පෘථුවියට දන් දුන්නට වඩා හොඳයි මෛත්‍රිය වදින. ඒකෙන් ලොකු සැපයක් ඔබට අත් වෙනවා කියලා කිව්වා. කොච්චර වටිනා වදනවද? ඔබ මෛත්‍රිය විනාඩි 10ක් වඩලා බලන්න. ඒ වෙලාවෙට පවා ඔබේ සිත් පරම්පරාව පින්නතුනි නිවිලා යනවා. සනසිලා යනවා. මිදිලා යනවා. ඒ වෙලාවට හරි තමන්ගේ හිතේ දුක ටිකක් අඩු වෙනවා. ටෙන්ෂන් එක අඩු වෙනවා. මේ තරම් ලස්සන ධර්මයක් අපිට දායාද නොවුණා. අපි මෙන්න මේ වෙලාවේ අද ගත කරන්නේ ටෙලි නාට්‍යයක් ඉදිරියේ එක පිකටින් එකක එක ඡන්ද රැස්වීමක එක එහෙම නැත්නම් පින්නතුනි තියටර් එකක ඔය වගේ මොකක්ද එහෙම නැත්නම් නිදි. ඉතින් පින්නතුනි මේ අවස්ථාව අකුසලයෙන් ගෙවන ජීවිතය අත්හැරලා වාසනාවන්ත අනාගතයක් අපිට හදා දෙන්න ඒ කැපවීම කරන නිසා අපිට මේක ලැබෙනවා. නිසා මේ පින්නතුන්ට හැකි සෑම කෙනාම 28 වෙනිදාට එන්න. දැන් මට මම මේක දුක් වෙන්නේ නම් මේක කියන්න ඕන නිසා කියන්නේ. අවුරුදු ඒ කියන්නේ සති 35ක් එක දිගටම ඉගන්නුවා. ඉතින් ඒ අම්මා ගොඩක් උපකාර කරා. මම කවුද කියලා නම කියන්නේ. මම මේ නිකන් මේ සාමාන්‍ය මනුස්සයන්ගේ ස්වභාවය කියන්නේ. ඒක යාගේ වරද නෑ. ඒක මොකද යා කියනවා 28 වෙනිදාට එන්න බෑ. එයාට පින්නතුනි හිතවතුගේ මගුල් ගයක් කියලා. එතකොට ඒක අවුලක් නෑ. ඒ කියලා යන එක ඒක ප්‍රශ්නයක් නේ මගුල් ගෙවල් වල යන්න ඕන. නමුත් එයාට තාම මේකේ වටිනාකම තේරෙන්නේ නෑ. එයාට තාම තේරෙන්නේ අපි අනාගතේට උපකාර කරන්න ඕන කියලා. නේ? දැන් අපි අපේ යුතුයකම අනිත් අයට කරන්න ඕන කියලා එයාට වැටහෙන්නේ නෑ. එයාගේ පැත්තෙන් එයා හරි හිතවතෙක්ගේ මගුල් ගෙදර යන්න ඕන. නමුත් පින්නතුනි එයා දවස් 35ක් තිස්සේ හරි යාගේ හිත සනස ගන්නේ මම නිසා නෙවෙයි මොකද? මේ ධර්මය නිසා. ඉතින් අනාගතේ බඩේ උපදින්න ඉන්න දරුවන්ට අපේම ලෑන නෙවුණත් අපේම ජාතිය නෙවුණත් අපේම ආගම නෙවුණත් මේ හිතේ තියෙන ගින්දර නිවා ගන්න මේ ධර්මයේ තරම් සුන්දර බෙහෙතක් මේ ලෝකේ නැහැ. ඒ අයි අපි මේ මිනිසුන්ට එහෙම උදව් කරන්න ඕනේ නැත්තේ. ඒ නිසා මේ පින්නතුන්ට පුළුවන් හැම කෙනෙක්ම එන්න. ඊළඟට පින්නතුනි ඊළඟ දේ තමයි ඒකට අපි ඒ කරන දේ ඉතාමත් හොඳට කරන්න ඕන කියලා තමයි අපි කතා කරගත්තු හැම යාළුවෙක්ම හැම හිතවතෙක්ම කතා කරගත්තේ. මොකද එයින් ගන්න ජවයෙන් තමයි අනිත් අයට ඒක ගැන අරමුණක් යන්නේ. ඉතින් නෙළුම් මල් විතරක් පින්නතුනි ලක්ෂ 2ක් එදාට එහාට ගේනවා ඒ සේරම චෛත්‍ය පහම එතන පොළොවේ ඩිසයින් කරන්න. මේ පින්නතුන් කවුරු හරි නෑදෑ කොහේ හරි හිතවත් පැතිවල නෙළුම් මල් ගෙනත් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න පින්නතුන් ඒක ගොඩාක් වටිනවා අපිට ඒක ලොකු උපකාරයක්. අපි දැන් ටික විශාල මුදලකට ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කවුරු හිතවත් කෙනෙක් කොහේ හරි ඒ වැව් තියෙන පැතිවල ඉන්නවනම් කියලා නෙළුම් මල් ගෙනත් දෙන්න තාමත් වටිනවා. ඊළඟට පින්නතුන් ස්වාමින්වහන්සේලා 500 නමක් වඩම්මන්න හිටියේ බොහෝ දුරට 600ක් 700ක් විතර වටින ප්‍රමාණයක් තියෙනවා. ඒ සියලුම ස්වාමින්වහන්සේලා මහා සංඝගත දක්ෂිනාවක් දෙනවා. මොකද තිසරණය කියන්නේ බුද්ධ ධම්ම සංඝ. ඒ තුනේම උපකාරයෙන් තමයි මේ ධර්මයේ රැකගෙන යන්නේ. ඉතින් ඒ ස්වාමින්වහන්සේලා ආශිර්වාද මැද ඒ මුල්ගල තියෙනවා. ඊළඟ දේ තමයි පින්නතුනි එදාට එන සෑම කෙනෙක්ටම දන්සල් පවත්වමින් එතන දාන දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශාල මුදලක් යනවා. තව පින්නතුනි මිලියනයක් ලක්ෂ 25ක් විතර එදාට වෙයි. ඊළඟට පින්නතුනි හට් ගහන්න ඕන. ඒක තාම අපි දැන් හොයනවා හට් ටික ගහන්න. මොකද එදාට වර්ෂාපතනයක් ආවත් අපි මේ වැඩේ නතර කරන්නේ. අපි දන්නවා දීපාංකර බුදු සමය දා වැස්සේ නැත්තම් සමහරට ගෞතම බුදුරජාණන් වහන්සේ නමක් නොහිටින්න තිබුණා. ඒ නිසා වැස්ස ස්වභාව දහම ඕන දෙයක් වෙච්චාවි. උඩුගම්බලා වැස්සත් යටිගම්බලා වැස්සත් පින්නතුනි අපි මේ කාර්යය එදාට කොහොම හරි කරන්න ඕන. ඒ නිසා මේ පින්නතුන්ටත් එහෙම ඡන්දයක්, චිත්තයක්, වීරියක්, විමර්ශාවක් ඉබදුනොත් ඒ වැඩේ කරගන්න අපි කරගන්න යන සෑම දිනාටම පහසු. මේ පින්නතුන් දන්නවද? දැන් මේ මගේ යාළුවොත් මේ ඊයේ ගියා ඒ චෛත්‍යයේ පින්නතුනි සම්පූර්ණ වැඩ බලන්නේ ක්‍රිස්තියානි ජාතිය බෞද්ධ වෙච්ච කෙනෙක්. මීට අවුරුද්දක එකමාරකට කලින්. නම යෝනි. නමුත් සිංහල කිසිම මිනිස්සෙක්ට කතා කරලා කිව්වේ නැහැ මම මේක ටිකක් බලන්නම් කියලා. එයාගේ තියෙන ඔක්කොම දේවල් විනාශ කරගෙන එයා මොකක්ද දන්නවද ඊයේ පන්සලකට අපි ගියා මේක කියන්නේ. ඒ ගමේ පන්සල් දැනුවත් කරන්න එපා මේක හදනවයි කියලා. ඒ හදන වෙලාවේ ඒ ස්වාමින්වහන්සේලා කිව්වා මේක මෙහාට આવොත් අපේ පන්සල් බංකොලොත් වෙනවා. මං කො මේක ලස්ස 2500කට වඩා යනවා. ස්වාමින්වහන්සේ මේක තවත් පන්සලක්. ඉතින් මොකද ඒ හාමුදුරුවෝ බයයි આવොත් ඒ හාමුදුරුවන්ට තියෙන දේ නැති වෙයිද කියලා. ඊටසේ අම්මා කිව්වා හාමුදුරුවනේ මම ක්‍රිස්තියානි ජාතික කෙනෙක්. මම උපතින්ම ක්‍රිස්තියානි. අවුරුදු එකමාරක් නෑ මේක තේරුම් ගන්න. අපි මේක හදන්නේ පන්සලක් කරන්න නෙවෙයි. ලෝකේ තවත් අයට මේ ලස්සන ධර්මයේ ඉගෙන ගන්න අපරාධ මේක ඉගෙන ගත්තේ නැතුව මිනිස්සු මොනවද දන්නේ කියලා ඇහුවා. පිළිද උපතින්ම බෞද්ධ වුණත්
මොකද වෙන්නේ? ඒ හැඟීමට කාට දෙන්න පුළුවන්? එයාට ඇවිල්ලා සල්ලි තියෙන කාන්තාවක් නෙවෙයි. එයා මොන්ටිසෝරි ගුරුවරියක් පින්නතුනේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් මඩ ගාගෙන ගෙපල කපනවා. ඕන පින්නතු හෙට යන්නේ නැද්ද කියලා බලන්න හෙට. දැන් එයා සම්පූර්ණ එයාගේ මොන්ටිසෝරි ඒ ගුරුවරිය කමින් අයින් වෙන්න හදන්නේ මේ වැඩ ටික කරගෙන යන්න. ඒ පින්නතු බලංගොඩ තව අනන්ත මිනිස්සු හිටියා. මම විතරක් 250කට 300කට උගන්වනවා. නමුත් කිසිම කෙනෙක් එහෙම කැපවීමක් කරන්න කැමති උනේ එන වඩින හාමුදුරන්ට ගෙවල් 30ක් හොවන්න ඕනේ ඉන්න 30කටත් වඩා වුණ 27 හවස වඩිනවා. එයා ගිහිල්ලා කෙනෙක් ගෙදරට කියනවා හාමුදුරු වඩිනවා ගේ පුළුවන් නම් දෙන්න කියලා. ඉතින් පිනෝ ඒ අතින් බලනකොට සිංහල උපතින්ම බෞද්ධ අපි ලැජ්ජ වෙන්න ඕන. ඉතින් ඒ ආවිලා එතකොට නුවර සම්පූර්ණ ධර්මයේ කියා දෙන ඕගනයිස් කරේ යා. දැන් නුවර 800කට වඩා උගනනවා සම්පූර්ණම printing ගහලා ඔක්කොම ගහලා එයාගේ සල්ලි ඔක්කොම කපා. එයා මං අහුවා ඇයි ඕක කරන්නේ? හාමුදුරනේ මේ තව එක මිනිස්සෙක් හරි මේක ඉගෙන ගත්තේ නැත්නම් අපි වගේ අවුරුදු ගාණක් අන්ධ වෙනවා. ඉතින් ඒ නිසා පින්නතුනේ එහෙම චේතනා තියෙන මිනිස්සු 10ක් හිටියොත් සිංහල වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, මුස්ලිම් වෙන්න පුළුවන්, බර්ගර් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ওই වගේ චෛත්‍ය 1000ක් මේ පෘථිවිය හදන්න පුළුවන්. එකක් නෙවෙයි 1000. නිසා මේ ලෝකේ හැමදාම වැඩක් සිද්ධ වෙන්නේ සල්ලි තියෙන මිනිස්සු නිසාම නෙවෙයි මොන මිනිස්සුද? හිත තියෙන මිනිස්සු නිසා. ඉතින් මට ඊ ඇත්තටම දුක හිතුණා අර ස්වාමීන් වහන්සේ මං අතින් අල්ලලා කියලා ආවේ. මං ওই ධර්මශාලාව ස්වාමීන් වහන්සේ හදලා දෙන්නම්. මොකද අපි ලැජ්ජ වෙන්න ඕන පින්නතුනේ පැවිදි වෙලා ඒ වගේ එහෙම හිතන්න පුළුවන් වෙනවනම්. ඉතින් ඒ නිසා පින්නතුනේ ඒක කාගවත් දුර්වලතාවයක් නෙමෙයි හිතේ තියෙන අකුසල් වල දුර්වලතාවය. මොන දුර්වලතාවයද? අකුසල්. අන්න ඒ ටික ප්‍රහාණය වුණා නම් මේ සුන්දර ධර්මය අනිත් අයටම දායාද වෙන්න ඕන කියලා හැමෝටම හිතෙනවා. ඒ නිසා මේ පින්නතුන්ට කරන්න පුළුවන් සෑම උපකාරයක්ම කතා බහ කරලා කරන්න. හැම තොරතුරක්ම මේ වෙකට SMS එකකින් ලැබෙන විදියට අපේ යාළුවෝ කීප දෙනෙක් සකස් කරගෙන යනවා. නිසා අපි කොහොම හරි පින්නතුනි මේ පින්කම කරනවා. මේ පින්නතුන්ට පුළුවන් නම් 27 හවස් වෙනකොටම ඒකට එන්න. උදේ 10ට මුල්ගල් තියෙන සංඝගත දක්ෂිනාව හැමෝටම දාන්න පුළුවන් විදියට ලැබෙනවා. වැස්ස අරව වැස්ස කියලා චුරුචුරු ගන්න එපා. වැහි පිට වැහි 1000ක් නැත්තම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා හැමදෙනාටම පින්නතුනි තෙරුවන් සරණයි. මේ ජීවිතින්ද්‍රිය බලය නැති කළා ඒකාග්‍රතාවයෙන් හිත එකඟ කරගෙන ඉක්මනින්ම ඔබ දුකෙන් නිදහස් වෙන්න මේ ධර්ම ඉගෙන ඔබට උපකාර වේවා.